සුබෝදෑසන පුතේ නා සියලු දෙනාටම අයබෝවන් ඔටම විනාඩි 15ක් රැක්ුණා නේද? ඔව් අර අපේ මේ ඊට කලින් තිබුණා ක්ලාස් එකක් 10 වසර ඒ කියන්නේ පරණ 10. good morning. ඒ නිසා ඒකේ කරන්ට් එක ගියානේ උදේ නේද? ඒ නිසා මේ සර්ගේ පාඩම චුට්ටක් මග නතර කරන්න වුණා ඒගොල්ලන්ට. ඊට පස්සේ ඕගොල්ලන්ගේ පන්තියෙන් ඉතින් විනාඩි 15ක් ගත්තා. හරිද? හරි. අපි අද දවසේ ඔයාලගේ පන්තියේ විශේෂත්වයක් තියෙනවා අද. හරි හැමෝටම good morning කියලා දානවා. අද යන වැඩපිළිවෙල චුට්ටක් කියන්නම් මම. හරිද? මොකද පන්ති දෙක ඉන්නේ පුතේ දැන් ටැන් දෙකක. ඒ කියන්නේ ඊයේ දවසේ තිබ්බනේ වාගේ එක පන්තියක් නේද? අපේ 10 වසරේ පන්ති දෙකෙන් 2022 10 වසරේ පන්ති දෙකෙන් එකක් තියෙන්නේ ඉරිදා ඊයේ 4-6 අවස්ථාව. අනිත් පන්තියේ තියෙන්නේ එතකොට මේ බ්‍රහස්පතින්දා නේද? බ්‍රහස්පතින්දා 3:00මාර 5:00මාර එහෙම තමයි අපි පහුගිය දවස් ටිකේ ඔන්ලයින් එක ගියේ. ඉතින් මේ දැන් ගිය සතියේ නේද? ගිය සතියේ බ්‍රහස්පතින්දා දිනේ මම නතර කරලා තියෙන්නේ ඔයාලට කාබෝහයිඩ්‍රේට් මාතෘකාවේ පොලිසැකරයිඩ් දක්වා කරා. හරිද? අමතර ක්ලාස් එකක් කරානේ නේද? ඊට කලින් සිකුරාදා බ්‍රහස්පතින්දා සිකුරාදා අවසාන දවස් සිකුරාදා ඔන්න මෙතන ඉන්නවනම් ඒ අමතර පන්තියට ඊය සිකුරාදා උදේ කරපු ඒ කියන්නේ ඉස්කෝලේ පටන් නිමාඩු දුන්නාට පස්සේ පන්ති 24 දින පන්තියේ උදේ සම්බන්ධ වුණේ නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් රෙකෝඩින් බලන්න මොකද කාබෝහයිඩ්‍රේට් මාතෘකාව සම්පූර්ණයෙන් අවසන් කරා. ඒ කියන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ඔය ඔක්කොම අපි කතා කරලා ඉවරයි. පන්ති දෙකටම. ඉරිදා බ්‍රහස්පතින්දා ඔක්කොටම. දැන් ඉන්නවනම් ආනේ දෙයියනේ මම මොනොසැකරයිඩ් විතරයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඔයා අමතර පන්තියට ඇවිල්ලා නැහැ. හරිද? ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් දෙකම කරේ පුතේ 24 වෙනිදා උදේ 8 සිට 10 දක්වා අමතර ක්ලාස් එකේදී. ඔයා ආවේ නැත්නම් රෙකෝඩින් දාලා ඇත්තේ රෙකෝඩින් බලලා ටියුට් එකේ මුල් කොටස් සම්පූර්ණ කරගන්න. මොකද අමාරු කොටසක් දවස් 3ක කාලයක් ගියා කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්න. හරිද? පැය 6ක් ගියා කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්න. හරිද? ඒතර ඊයේ දවසේ මම ඉරිදා පන්තියට එතන ඉඳන් පටන් ගත්තා. ඒ කියන්නේ ප්‍රෝටීන ගැන. දෙවනි කාබනික සංයෝගය තමයි ප්‍රෝටීන. ඒතර ඊයේ දවසෙන් එක සෙට් එකයිනේ නේද? ඊයේ කරපු පාඩම දැන් ආයි මම කරනවා බ්‍රහස්පතින්දා. එතකොට පන්ති දෙකේ අසමානතාවයක් තියෙනවා. අද අමතර පන්තිය දාගත්තට නේද? මට ඊයේ දවසේ නතර කරපු තැන ඉඳන් කරන්න බෑ. ඒ නිසා පුතේ හොඳට අහගන්න. අද දවසේ මම ඔයාලා දෙගොල්ලටම නේද? පොදු තැනකින් අද පටන් ගන්න හදන්නේ. හරිද? ඔය අහන ඔක්කොම මැසේජස් වලට නිවේදන පහුගිය දවස්වල දීලා තියෙන එකක්වත් මම කියන්නේ නැහැ දැන්. හරිද? පන්ති ආරම්භ කරන්නේ මොනවද මන් දහන්නේ. නේද? ඔක්කොම කියලා තියෙන්නේ මීට පෙර. ඔයාට ගෲප් එකට අදාළ නිවේදන ඒවි. ගෲප් එක බලන්න. දැන් කියන්නේ නේ. හරිනේ? ඒවා කියලා තියෙන්නේ ඔක්කොම. අද කතා කරන්නේ දැන් පාඩම විතරයි. ඒ නිසා මුකුත් නිවේදන දෙන්නේ නැහැ මම. ඒවා ගෲප් එකට දානවා. ගෲප් එක හරහා ඔයා ඒව බලා ගන්න. හරි නේද? අපි කතා කරන්න යනවා එහෙනම් පොදු තැනකින් මොනවද අකාබනික සංයෝග නේද? කාබනික සංයෝග ප්‍රධාන හතරයි. ඒ මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ඒ වගේම මොනවාද? තව ලිපිඩ සහ නියුක්ලික් අම්ල. ඉතින් ඔතනින් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන කියන ඒවා සමහර දරුවෝ මේ වෙනකොට ඉවරයි. ප්‍රෝටීන අපි ඉවර කරා ඊයේ. බ්‍රහස්පතින්දාට ඉවර කරනවා අනිත් කට්ටියට. හරිද? එතකොට මම අද මම කතා කරන්නේ ටියුට් එකේ අවසාන හරියේ තැනක ඉඳන්. හරිද? අද අමතර ක්ලාස් එක නිසා අපි කතා කරනවා අකාබනික. ඒ කියන්නේ කාබන් අඩංගු නොවන සංයෝග තිබුණානේ නේද? ජලය, khනිජ ලවණ, වායු වර්ග, කාබන් එකක් තියෙන සංයෝග කාබනික නෑ. අන්න එතනින් එක්කෙනෙක් තමයි ඔයාගේ khනිජ ලවණ කියලා අපි කතා කරන්නේ. 20 පිටුවද? බලන්න ටියුට් එකේ මොන පිටුවද කියලා. මට දරුවෙක් දානවා 20 පිටුව කියලා.
බලන්න අනිත් අය 20 පිටුවද කණිජ ලවණ? ඔව් ටීචර්. 20 පිටුව හරි. නේද? ඔන්න අපේ දරුවෝ දන්නවා එනම් 20 වෙනි පිටුව ටියුට් එකේ හරව ගන්න. ඒක හරවලා තියාගන්න. දැන්ම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පේනවා අපේ ශරීරය නේද? හරි. අපේ ශරීරය වගේම ශාකත් මෙතනට අවශ්‍ය වෙනවා. නමුත් අපිට වැඩිපුර තේරෙන්න ඕන නිසා මම අපේ ශරීරයක් ගැන දාගත්තා. ඒ කියන්නේ ජීවි සත්ත්ව මිනිසාගේ දේහය නේද? ඔයාලට මේ පේන්නේ. ඉතින් මේ මිනිසාගේ දේහයෙන් මේ හරියටම ගත්තොත් මිනිසාගේ දේහ බරින් අපේ ඇඟ බරයිනේ. මෙන්න මේ දේහ බරින් 7% එක එක මූලද්‍රව්‍ය තියෙනවා. ඒ මූලද්‍රව්‍ය විදියට තමයි අපේ ಖನಿಜ ලවණ තියෙන්නේ. හරිද? මොනවද? බලමු. අන්න ඒව තමයි මම කතා කරන්නේ. ලේසි පාඩමක් තමයි කතා කරන්නේ. අපි බලමු ලේසිද අමාරුද කියන එක ඔයා තමයි තීරණය කරගන්න වෙන්නේ. නේද? හරි. 7% තමයි ಖನಿಜ ලවණ තියෙන්නේ. ඔන්න පුතේ 7%න් මේ ಖನಿಜ ලවණ වලින් 4න් 3ක් අර 7%න් දේහ බරින් 7%ක් ಖನಿಜ ලවණලු ඒ 7%න් 4න් 3ක් ප්‍රධාන ಖනිජ ලවණ දෙකක් ප්‍රධාන කැල්සියම් දෙකක් තියෙනවා කැල්සියම් ෆොස්ෆරස් එක්කෙනෙක් තමයි කැල්සියම් ඔන්න පුතේ ෆොස්ෆරස් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ අපේ ඇඟේ වැඩිපුරම තියෙන ಖනිජ ලවණ වර්ග දෙක නම් කරන්න කියයි නේද කවුද කැල්සියම් සහ ෆොස්ෆරස් දැන් හැමෝටම මොනවද අපේ ඇඟේ තියෙන වැඩිපුරම තියෙන ಖනිජ ලවණ දෙක පුතේ කැල්සියම් ෆොස්ෆරස් කැල්සියම් සහ ෆොස්ෆරස් නේද දේහ බරින් වැඩි කොටසක් දායක වෙනවා අපේ ඇඟේ ඇටකටු හදන්න අපේ ඇඟේ මාංශ පේශි හදන්න නේද මේ ඇට බරයින් අස්ති අන්න ඒ අස්ති වල වැඩියෙන් තියෙන්නේ නේද මේ ඔලු කට්ට අපි ඊයේ කතා කරා මේ වගේ මේ අත්වල ඇතුලේ තියෙන අස්ති මතකයිනේ නේද මේ ඔක්කොම ඇඟේ තියෙන ඇටසැකිලි කූඩුවම වැඩිම බරක් තියෙන තැනක් එහෙනම් ඒ වැඩිම බරක් තියෙන තැන තියෙන ප්‍රධානම ಖනිජ ලවණ වර්ග දෙක තමයි කැල්සියම් සහ ෆොස්ෆරස් කියන ಖනිජ ලවණ වර්ග දෙක. ඉතින් අපි මේවා අපේ ඇඟට ගන්න විදි වැඩිපුරම මොනවයින්ද? ඔව් අපේ ඇඟේ අපි වැඩිපුරම ෆොස්ෆරස් කිව්වත් හරිද මිස් බෑ දෙන්නම ඉන්න ඕන. කැල්සියම් ෆොස්ෆරස් දෙන්නම නිකන් හරි අර නියුම් සහෝදරයෝ වගේ දෙන්නම එකට ඉන්නේ. හරිද? වැඩිපුරම ඔයා දැන් දැනට අහලා තියෙන වැඩිපුර කැල්සියම් නේ ඔය අස්ති වල තියෙනවා කියලා. නමුත් එයත් එක්කම ඉන්න සහෝදරයෙක් තමයි ෆොස්ෆරස් කියලා කියන්නේ. P හරිද? ෆොස්ෆරස්. ඉතින් ඊට අමතරව තව ඉන්නවා. අපේ ಖනිජ ලවණ තමයි මැග්නීසියම් එක්කෙනෙක්. අන්න බලන්න. තව ಖනිජ ලවණ තමයි පොටෑසියම්. K අතකයිනේ නේද? ඒ මූලද්‍රව්‍ය වල සංකේත තමයි අයඩින්. අයඩින්. ඔව් හොඳයි. යකඩ. තඹ කියන්නේ කොපර්. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේ තඹ කෑලි යකඩ කෑලි මේ අපේ ඇඟ ඇතුලේ තියනවාද කියලා. ඒ තියෙන්නේ පුතේ ඉතින් අර ඒ සංඝටකයක් විදියට තියෙන්නේ. දැන් එළියේ තියෙන යකඩ ඇණයක් නෙමේ ඇඟ ඇතුලේ තියෙන්නේ. හරිද? නමුත් ඒවා නම් කරලා තියෙන්නේ අපි ඔන්න ඔය විදියට මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, අයඩීන්, සෝඩියම් ඔය හැම මූලද්‍රව්‍යයක්ම ශරීරයට එක දේවල් සඳහා දායක වෙනවා. ඉතින් මේවා අපි කතා කරන්නේ ಖනිජ ලවණ පෝෂක සංඝටක විදියටයි අපේ ශරීරවල ඒ වගේම ගස්වල නේද හැම ශාකයකම තියෙනවා මැග්නීසියම් අරව මේවා. හරිද? ඒවයි නම් වැඩිපුර තියෙන්නේ ඔය නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් ඒවයි තියෙනවා. ඔය අහලා තියෙන NPK පොහොර නේද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් පොහොර තමයි අපි ගස් වලට දාන්නේ. ඒතකොට ශාකයක ඔන්න ඔය නයිට්‍රජන් කියන ඒවා, ෆොස්ෆරස් කියන ඒවා ඒ ශාකයක් වර්ධනය වෙන්න නම් නේද?
එයාට අවශ්‍ය වෙන ප්‍රධාන මූලද්‍රව්‍ය බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි මුල් ටිකේ දාලා තියෙන්නේ. චුට්ටක් කතා කරලා අපි නෝට් එකට යමු. මෙතන මම මේ දාපු ඛනිජ ලවණ මේ පෝෂණ සංඝටක වලින් සමහර දේවල් ඒ කියන්නේ ඛනිජ ලවණ වර්ග දෙකකට අපි නැවත බෙදනවා ඇඟට. ඒ කියන්නේ තමන්ගේ ශාකයක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්. අවශෝෂණය වන ප්‍රමාණය ගොඩාරියක් අවශෝෂණය වෙන, එහෙම නැත්නම් ශරීරයට ගොඩාරියක් අවශ්‍ය, එහෙම කිව්වත් හරි දේහයට වැඩිපුරම අවශ්‍යයි නම් අන්න අපි කියනවා පුතේ එම ඛනිජ ලවණ එම මූලද්‍රව්‍ය වලට අධිමාත්‍ර මූලද්‍රව්‍ය. ඔය කැල්සියම්, ෆොස්ෆරස්ලා, පොටෑසියම්ලා අධිමාත්‍ර ගොඩාක් ඕනි. තේරුණා? හැබැයි සමහර එච්චර ඕනේ නැහැ පුතේ. ටිකයි ඕනි. හරි දැන් ඔය සෝඩියම් නම් ටිකක් ඕනි වැඩිපුර. තව තියෙනවනේ එක මූලද්‍රව්‍ය නේද? අන්න ඒවා වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවට අපි කියනවා කවුරු කියලාද? අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. අංශු මාත්‍ර. වැඩිපුර ඕනි නම් මොනවද? අධිමාත්‍ර. ටිකක් නම් ඕනේ අපේ ශරීරවලට දේහ ගොඩනගන්න, ඒවා අංශු මාත්‍ර. ඉතින් මායිතේ අකාබනික සංයෝග යටතේ ඔන්න ඛනිජ ලවණ ශරීරයේ 7ක් දේහ බරින් මිනිසාගෙන නේද තියෙනවා. එතනින් 4න් 3ක්ම තියෙන කැල්සියම්, ෆොස්ෆරස්, ඊට අමතරව තියෙන තව දේවල් මැග්නීසියම්, යකඩ, තඹ, අයඩීන්, සෝඩියම්, පොටෑසියම් ඔබ ගොඩාක් තියෙන අතරේ සමහර මූලද්‍රව්‍ය ගොඩාක් ඕනි. ඒවට කියනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය. ටිකක් ඕනේවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා බෙදනවා. බලන්න නෝට් එක හරියද කියලා වාට දීලා තියෙන. ඛනිජ ලවණ අනුපතේ chart එකක් විදිහට පොඩ්ඩක් දැම්මා. ජීවීන්ගේ ජීව ක්‍රියා අපේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලට අපි කියන්නේ ජීව ක්‍රියානේ නේද? පවත්වා ගැනීමට මම මෙතන පොඩි chart එකක් හදලා දාලා තියෙනවා. හොඳේ. මේ තියෙන පොඩි chart එකක් හදලා දාලා තියෙනවා. අන්න එතන බලන්න. 7ක් දේහ බරින් 7ක් කියන එක තමයි ඒ තියෙන්නේ. හොඳේ. ඔයා පුතේ එතන නම් කරගන්නකො දේහ බරින් කියලා. 7 කියන තැන ශරීර බරින් නැත්නම් දේහ බරින් 7ක් තියෙන ඛනිජ ලවණ. ඔය රවුමෙන් කියන්නේ ඒකට ඇඟ. ඒකේ දේහ බරින් 7ක ප්‍රමාණයක්. අනිත් ඒවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන එහෙම තියෙනවනේ නේද? අපි ඊයේ කතා කරා ප්‍රෝටීන තියෙනවා 17ක් ශරීර බරින්. පැහැදිලිද? ඒතකොට ඛනිජ ලවණ 7යි තියෙන්නේ. එතනින් 4න් 3 පැහැදිලි කැල්සියම්, ෆොස්ෆරස් ඉස්සරහා දාලා තියෙනවා. කොටු ඇතුළ බලන්න. දේහයේ බහුලවම ඇති ඛනිජ වන්නේ කැල්සියම්, ෆොස්ෆරස්. ඒවා කරු දාලා තියාගන්න. බහුලවම කියන වචනේ highlight කරන්න. අමතරව පොටෑසියම්, යකඩ, තඹ, අයඩීන් ටිකක් ලියලා තියෙනවා. හරිද? ඒවා අමතර මූලද්‍රව්‍ය බහුලව තියෙන දෙන්න අර 4න් 3ක් තියෙන දෙන්න තමයි බහුලවම තියෙන්නේ. ඛනිජ දේහයට අවශෝෂණය වන ප්‍රමාණය අනුව අනුතේතර highlight කරන්න අවශෝෂණය වන ප්‍රමාණය අනුව අධිමාත්‍ර, අංශු මාත්‍ර කියලා වර්ග දෙකයි නේද? දේහයට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන මූලද්‍රව්‍ය තමයි මොනවාද? අධිමාත්‍ර. එතන ඉස්සරහින් වාලි යන්න ඕන නම් කැල්සියම්, ෆොස්ෆරස් වැඩිපුර ඕනි. අංශු මාත්‍ර ඔය තඹ නේද? තඹ, පොටෑසියම් ඒ වගේ ඒවා. මැග්නීසියම්, සල්ෆර්, සිංක්, ඉසඩ්ඩෙන් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. හරිද? අධිමාත්‍ර කැල්සියම්, ෆොස්ෆරස්, අංශු මාත්‍ර මොනවාද? සිංක්, ඉසඩ්ඩෙන්, එස්, සල්ෆර්. සමහර ප්‍රෝටීන් වල සල්ෆර් තියෙනවා කියලා මම කිව්වා. ඒතර සල්ෆර් ටිකයි ඕනි. වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒවා. හරි නේද? ඉතින් අපි ඔන්න ඛනිජ ලවණ කියන්නේ මොනවද කියලා මම ඔයාට කිව්වා. කොහෙද තියෙන්නේ? මොන වගේ දේවල් වලටද යන්නේ කියලා අපි බලමු. මොකටද මේවා වුනේ? උතේ මේ ඛනිජ ලවණ ශරීරේ නැති වුණොත්
අපේ ශරීරයෙන් නැති වුණොත් අපිට පෙන්눔 කරනවා එක එක ලෙඩ රෝග. හරිද? පෝෂණ සංඝටක අඩුවීම නිසා හැදෙනව නම් යම් කිසි ලෙඩක් අපි නමක් කියනවා. දන්න කෙනෙක් කියන්නේ. අපි මේ වගේ රෝග වලට මොනවද කියන්නේ? ඌනතා රෝග. ඌනතා රෝග නේද? ඌනතා ලක්ෂණ. සමහර වෙලාවට කම්මැලි, සමහර වෙලාවට නිදිමත හැදෙනවා. ඔය ඌනතා ලක්ෂණ ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. අයඩින් ඌනතාවයකට. ඔයාගේ ඇඟට හරියට අයඩින් ලැබිලා නැත්නම් ඉගෙනීමට මැලිකමක් දක්වනවා. ඔයාගේ බුද්ධි සංවර්ධන වේගය බාල කරනවා. හරිද? ඉතින් අයඩින් අඩුවීම. ඊළඟට ඔයාගේ ඇඟට හරියට ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ නැත්නම් ඔයාගේ සෛල වලට ඔයාට ශක්තිය නැහැ. අන්න ඔයාගේ ඇඟේ යකඩ නැහැ පුතේ. මොකද යකඩ ඕනේ රතු රුධිර සෛල හදන්න. රතු රුධිර සෛල වලින් තමයි ඔක්සිජන් ගෙනියන්නේ. ඔන්න බලන්න එක්කෙනෙකුට එක්කෙනෙක් සම්බන්ධයි. එහෙනම් ඔයා යකඩ අඩංගු ආහාර ගත්තේ නැත්නම් කොටුකල, නිවිති, හරිද? ඒ වගේ දේවල් ඔයාගේ ආහාරයෙන් නැත්නම් ඔයාගේ ඇඟේමයි පුතේ යකඩ උණතාවයක් ඇති වෙනවා. එතකොට අන්න අර ලක්ෂණ කම්මැලි ගතිය, නිදිමත ගතිය නේද? බුද්ධි සංවර්ධන වේග අඩුවීම මේ වගේ බොහෝ රෝග ඒව හැදෙනවා. එනම් khනිජ ලවණ අඩුවීමෙන් හැදෙන රෝග ඌනතා රෝග නැත්නම් අපි කියනවා ඌනතා ලක්ෂණ මතු කරනවා අපේ ඇඟවල. දස්වලත් ඒ වගේ ශාක කහ පාට වෙනවා. හරිද? හරිතක්ෂය කොළ පාට ගතිය නැති වෙලා යනවා. පත්‍ර අගිස්ස පිලිස්සිලා වගේ අග ඉනම් මැරෙනවා. වටේ පිච්චෙනවා. පුතේ ඒ මොනවද? දැන් මේ දවස්වල අපේ මේ ගොවි මහත්තුරුන්ගෙන් ඇහුවොත් ඔය මං කියන ලක්ෂණ ඒගොල්ලන්ට පේනවා. ඇයි? හරියට පෝර ටික නෑ. ගහමයි පුතේ නිකන් කොළ මැල වෙලා නේද? කොළ හැකිලිලා කොළ කහ වෙනවා. අන්න ඒ තමයි ඌනතා ලක්ෂණ. පැහැදිලිද? එහෙනම් මේ khනිජ ලවණ නැති වුණොත් ඔය කියන ඌනතා ලක්ෂණ සියලුම ජීවීන්ගේ දේහවල උතේ වෙනවා. යකඩ පෙති එක්ක විටමින් C පෙති බොන්න ඕනේද? ඔව්. විටමින් C කියන්නේ පුතේ ඒකට khනිජ ඇඟට උරා ගැනීම වැඩි කරනවා. හොඳට උරා ගන්නවා. හරිද? ඉතින් උණු වතුර බොන්න හොඳ නෑ. එතකොට උණු ජලයත් එක්ක විටමින් C තිය වෙලා විනාශ වෙලා යනවා. හරිද? ඔය දැන් පොඩි හදද්දීම විටමින් C දෙහි ටිකක් හොද්ද ලිපේ තියෙද්දි දැම්මහම වැඩක් නෑ. විටමින් C විනාශ වෙනවා. ඔයා අමුවෙන් කන්න ඕනේ විටමින් C තියෙන පැංගිරි කුලේ පළතුරු නේද? ඇඹුල් ಜಾති අන්න ඒවා. ඒතකොට ඔයාට හොඳට විටමින් C පෙති බොන්න ඕනේ. ඔයා නෙල්ලි ගෙඩියක්, වෙරළු ගෙඩියක්, දොඩම් නේද? මෙන්න මේවා ආහාරයට ගන්නවා නම් පුතේ අපිට විටමින් C කඩෙන් අරන් බොන්න හේතුවක් නැහැ. ඔයා පළතුරු කනවා නම් හොඳට ඔය වෙරළු වල එහෙම හරියට විටමින් C. ඊටත් වඩා වැඩි පුතේ විටමින් C නෙල්ලි වල. ලෙමන් ඔව් ලෙමන් ගෙඩියක් ඇඹුලයි තමයි ලෝවි. දෙහි නේද? දෙහි ඉතින් අර වැඩි අපි බීමක් විදියට බොන්නේ නේ නේද? අම්මා කියනවානේ සමහරකට එහෙම කතා කියන ඔය දෙහි වැඩිපුර බොන්න හොඳ නැහැ කියලා ඇඟේ ලේ පිච්චෙනවා කියනවා. එහෙම පිච්චෙන්නේ නැහැ. ඒ වුණාට ඒවට වඩා දොඩම් මේවා තමයි හොඳ. ඉතින් සංකුයික් බීලා වැඩක් නැහැ. අපි ෆ්‍රෙෂ් ඒවා. හරිද? එහෙම ලෝවි ඔව් ඇඹුල් දේවල් කහට දේවල් උපැස්ස ඔව් පැෂන් අනාරික ලාවලු මොනවාද? ලාවලු ඇඹුලයිද? ලාවලු කහ පාට නේ දැකලා තියෙනවද? අපේ සමහර දරුවෝ ලාවලු දැකලත් නැතුව ඉන්නේ. බඩ පිච්චෙන බොහෝ දෙහි වලට පුතේ අර ඇසිඩ් ගතිය වැඩි නේ. ඒකින් තමයි වැඩිපුර හොඳ නැහැ කියන්නේ. අම්බ ඔව් ඉදීගෙන එන පළතුරු වල තියෙන ෆ්‍රක්ටෝස් සීනිනේ. ටිකක් යන්තම් අමු වේවා විටමින් C එක තමයි තියෙන්නේ. හරිද? හින්නාරං ඔව් නියමයිනේ නේද? හින්නාරං ජමනාරං අන්න ඒවා. ඒවා තමයි හොඳ. ඒතර විටමින් C හොඳට ලැබෙනවා. විටමින් C වල බරපතල තත්ත්වය අපි විටමින් කතා කරද්දි මම ඔයාලට පෙන්නලා දෙන්නම්. විටමින් C අඩු වුණාම මොකද වෙන්නේ කියලා. හරිද? රයිට්. එහෙනම් මයිත්තේ මම ඔයත් එක්ක යනවා එක khනිජ ලවණය ගැන කතා කරන්න. අපි විටමින් කියන තව සෙට් එකක්. දැන් කතා කරන්නේ මම ඔයාලට khනිජ ලවණ ගැන. එක මූලද්‍රව්‍ය ගැන. පළවෙනි එක්කෙනා විදියට ඔයාලට අඳුන්වලා දෙනවා පොටෑසියම්. පුතේ
සමහර දේවල් ඉතින් මේ පාඩම ගැන චුට්ටක් මේ කණිජ ලවණ ගැන කතා කරොත් ඇත්තටම කිව්වොත් පැත්තේ මේ දැන් අද කතා කරන එක මූලද්‍රව්‍ය කොච්චර දරුවන්ට පැහැදිලි කරලා දුන්නත් සමහර දේවල් ඒ වෙලාවට මතකයි ඊට පස්සේ මතක නැහැ. ඒ හැටි. හැමෝටම මේ වගේ. හරිද? සමහර වෙලාවට මටත් මතක නැහැ පොටෑසියම් වල ඌනතා ලක්ෂණ මොනවටද ඒක ඇඟේ ගන්නෙ. හරි? ඇයි දන්නවද? ඒ එකිනෙකට වෙනස් නිකන් හරි අමුතු කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් එක කොටසක් බහුවර්ණවල විශේෂයෙන් ඉරිගාන ප්‍රශ්නයක් තමයි ගොඩක් වලට කණිජ ලවණ වල එන්නේ. එහෙම ආවම අපරාධයේ තියෙන ලකුණු දෙකක්. මම දැන් පහුගිය අවුරුද්දවල උගන්වපු දරුවන්ටත් මේක කිව්වා. විභාගේ හෙට නම් ඔයා බලන්න ඕනේ අනිවාර්යෙන් ඊට කලින් දවසේ කණිජ ලවණ වගුව. විටමින් වගුව. පළවෙනි පාඩමේ 10 ළමයින් බලන්න ඕන දේවල්. කාබෝහයිඩ්‍රේට් පාඩම් කළ වැඩක් නැහැ. ඒව මතකයිනේ නේද? නමුත් විටමින් කණිජ ලවණ පිළිබඳව අපේ මතකයේ සැනින් නැති වෙනවා. ඔයා බලන්න හොඳද ඇත්තද මං කිව්වේ කියලා. ඔන්න බලන්නකො පොටෑසියම් අපේ ඇඟට ඕන වෙන්නේ මොනවටද කියලා. මේ රූපේ උරුයි නේද පුතේ? කවුද? සෛල බිත්තියක් තියෙන මේ මොන සෛලයද? සෛලය නේද? ශාක සෛලය. සෙලියුලෝස් නේද පුතේ තියෙන්නේ? සෛල බිත්තිය ඇදලා තියෙන්නේ. පොලිසැකරයිඩයක්, ව්‍යුහමය පොලිසැකරයිඩයක් නේ? අපි ඒවා කතා කරලා ඉවරයි. ව්‍යුහමය පොලිසැකරයිඩයේ සෙලියුලෝස්. ඉතින් මෙන්න මේ පොටෑසියම් කියන කණිජ ලවණය අවශ්‍ය වෙනවා ළමයි සෛල තුල. මේ තියෙන්නේ සාක සෛලනේ පුතේ. සත්ත්ව සෛල ගමු අපි. අපේ ඇඟේ මේ අපේ ඇඟේ සෛල අතරේ තියෙනවා මොකක්ද දන්නවද? මම චුට්ටක් සෛල කීපයක් වලට ඇඳලා පෙන්නන්නම්. ගමන් අදිනවා කියන රවුම් ගහන්නේ. හරි. ඔහොම ඔන්න මේ සෛල අපේ ඇඟ හැදිලා තියෙනවා. ශාක හැදිලා තියෙන හරි ඕනම සෛල. මේ සෛල තුල තියෙන අපතේ සෛල ප්ලාස්මය කියලා එකක්. එක ජල්ලිමයයි තරල. ඒ වගේම ශාක සෛලයක මේ මංගේ බිත්තරයක් වගේ අන්න ඒ බිත්තරය නෙමෙයි තියෙන්නේ රික්තකය. ඒ රික්තකය ඇතුලේ අපි මේක ගමු. ඔන්න හිතන්නකො මේක රික්තකය කියලා. උදේ මේ ශාක සෛල වල තමයි විශාල රික්තක තියෙන්නේ. සත්ත්ව සෛල වල රික්තක නැහැ. තිබුණොත් චූටි රික්තක තියෙන්නේ. එහෙනම් ශාක සෛලයක මේ තියෙන රික්තක වල වැඩිපුරම තියෙන පුතේ ජලය. ඊට අමතරව එක එක කණිජ ලවණ වර්ග. ওই මල් වලට පාට දෙන්නේ පුතේ වර්ණක. නිල් කටවල නම් නේද? නිල් පාට තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන රික්තක යුෂය. කහ පාට මල් වල කහ පාට වර්ණය. රික්තක යුෂය තමයි වර්ණක තියෙන ගස් වල තියෙන රෝස පාට අරම එක එක වර්ණ. ඒ ඔක්කොම තියෙන සෛල තුල. මේකට අපි කියන්නේ රික්තක යුෂය කියනවා සෛල යුෂය කියනවා. උතේ මේ සෛල යුෂවල ඒ සෛල ඇතුලේ තියෙන තරලයයි එළියේ මෙහෙත් තියෙන තරලය. ওই දෙකේම මයිබුතේ බැලන්ස් එක පාක්ක ගන්නවා අන්න පොටෑසියම්. පොඩ්ඩක් මේවා නිකන් අමාරුයි. එච්චර විස්තර කරන්නවට එන්නේ නැහැ. හරිද? නමුත් අපි සාමාන්‍යයෙන් පොඩි අවබෝධයක් ගන්න ඕන නිසා මම වාට්සප් මේවා කතා කරනවා. සෛලවල තරලවල සමබර බව පාලනය කරනවා පොටෑසියම්. හරිද? එහෙම කිව්වට ඉතින් අද කිව්වට ඒක මතක නැහැ. පොටෑසියම් වල ප්‍රධාන ලක්ෂණයක් සෛලවල සමබර ඒ කියන්නේ තරලවල සමබරතාවය පවත්ව ගැනීම. තව තියෙනවා වෙන තව අවස්ථාවක් ඔන්න බලන්න. ඒ තමයි පුතේ හෘදය. හෘදය වස්තුව දන්නවා නේද? හાર્ට් එක. ඔන්න හાર્ට් එකයි මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය. මොනවා මාංශ පේශි? මේවා. පේශි තියෙනවනේ. අපි අත උස්සන්නේ අත දිගාරින්නේ ඔළුව හරවන්නේ මේ හැමතැනම පේශි තියෙනවා. ඒ පේශි වල ක්‍රියාකාරීත්වය බෙල්ල හරව ගන්න එක නේද? බෙල්ල උඩ මෙහෙම ඉහළ පහළ කරන්නේ මේ බෙල්ලේ තියෙනවා පේශි. ඔයා කාත් එක්ක අර hina වෙනකොට පේශි වැය වෙනවා. පේශි වලින් තමයි hina වෙන්නේ. ඔරවන්නෙත් ඒ වගේ. පේශි ගොඩක් වැය වෙනවා ඔරවන්න. හරි ශක්තිය ගොඩක් වැය වෙනවා ඔරවන්න. hina වෙන්න එච්චර පේශි ඕන. ටිකයි ඕන. ටක් ගාලා hina වෙන්න පුළුවන්.
ඔරවන්න නිකන් ඇඟ තද කරගෙනනේ පුතේ ඔරවන්නේ. ඒතකොට ඇඟ ඇතුලේ තියෙන පේශී ඔක්කොම ටික ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔය ඔරවන්න හම්බෙන්නෙත් නැහැ, hina වෙන්න හම්බෙන්නෙත් නැහැ. අතපය අර එහෙම චලනය කරන්න, ඇවිදින්න ඒවා පේශිවල ක්‍රියාකාරීත්වය හරියට වැඩ කරන්න අපේ ඇඟ පොටෑසියම් ඕන. දැක්කද? පොටෑසියම් කියන khනිජ ලවණය කොහොමද ඒකට ආයි ගන්නෙ? නේද? අපේ ආහාරවල තියෙන පුතේ පොටෑසියම්. පැහැදිලිද? අදිස්සියක් එම මදි වුණොත් කඩෙන් ගන්න වෙනවා. එහෙම ගිහිල්ලා එළුවට වාට දෙන්නේ නේ. ලුණු එක. පොටෑසියම් ක්ලෝරයිඩ්. ඔය කෙන්ඩ පෙරලන කට්ටියට ගොඩක් වෙලාවට දෙන ලවණය තමයි චුට්ටයි දෙන්නේ හොඳේ. එහෙම ගොඩාරියක් ගන්න හොඳ නෑ මේක අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක්. යන්තම් තියෙන්න ඕන. බලන්නකො යන්තම් තිබිලා මෙයා කරන වැඩනේ හෘදේ ක්‍රියාකාරීත්වය. තාම අපි ජීවත් වෙන්නේ හෘදය නැවතෙනකන් අපි ජීවත් වෙනවා. හෘදය පටන් ගත්තේ අම්මගේ කුස තුල ඉන්න කාලේ ඉඳන්. මැරෙනවා කියන හાર્ට් එක නවතිනවා. එහෙනම් හાર્ට් එකේ නිසි නේද? සංකෝචන ඉහිල්වීම රිද්මයානුකූල චලන ඒ සඳහා වග කියන්නේ පුතේ පොටෑසියම්. බලන්නකො පොටෑසියම් චුට්ටක් ඕනි චුට්ටක් යන්තම් මේවයි අඩපණ සමහර වෙලාවට අහලා තිනේ හાર્ට් එකේ වේගය අඩු වෙනවා. අඩු වෙලා මැරිලා යනවා ඒ පාර. නවතිනවනේ. සමහර කට්ටියගේ හાર્ට් එකේ ක්‍රියාකාරීත්වය වැඩි. මං හිතන්නේ පොටෑසියම් වැඩි වෙලාද කොහෙද? නේද? ඩඩක් ගාලා එහෙම නෙමෙයි. සමහර එහෙම අවස්ථා තියෙනවා. ඉතින් හાર્ට් එක අධික්‍රියාකාරී. හાર્ට් ඇටැක් එන්නේ නේද? එතකොට හાર્ට් ඇටැක් එකක් එනවා කියන්නේ ක්‍රියාකාරීත්වය වැඩි. ඉතින් කොහොම හරි මේ හાર્ට් එකේ අපේ පේශිවල ඒ ක්‍රියාකාරීත්වයට ඔන්න පොටෑසියම් ඕන. දැන් දෙකක් කිව්වා මතකේ. ඇඟේ තියෙන තරලවල සමබරතාව සෛලවල. හાર્ට් එකේ සහ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයට පොටෑසියම් කියන මූලද්‍රව්‍ය khනිජ ලවණය අපිට ඕන වෙනවා. හරිද? ඊළඟ තව බලන්න. ඔන්න පොටෑසියම්ගේ තව අවස්ථාවක්. ඔන්න තවත් අතිමහත් වැඩක් අපිට ජීවත් වෙන්න නම් ඒ තමයි ස්නායු පද්ධතිය. මේ මොළය ඊළඟ මොළේ ඉඳන් කොඳුවට පේලිය දිගේ යන ස්නායුව මොකද්ද? සුෂුම්නාව. මොළයෙන් විහිදෙනවා කපාල ස්නායු යුගල් 12ක්. දෙපැත්තෙම යුගල් 12ක් යනවා. මේ ඇඟේ හැමතැනම යනවා. සුෂුම්නාවෙන් එනවා පුතේ යුගල් 31ක්. අර මේ එන්නේ ඒවා. මේ දෙපැත්තට මුළු ඇඟ පුරා මේ අග්ගිස්ස කෙනිටුවක් වලට දැනෙනවනේ. ඒ කියන්නේ ස්නායුවක් ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? කියන්නේ මුළු ඇඟ පුරාම හැමතැනම අපේ ආවේග සම්ප්‍රේෂණය පණිවිඩ හුවමාරුව. හරිද? ඔයාට එකපාරට කියන ඕන්න ඔන්ලයින් එකේ ඉන්න අතරේ ඔන්න මේ වෛශ්‍රාවී කටයුත්ත පණිවිඩයක් එනවා මොලෙන්. මොලෙන් කියනවා ගිහින් දාලා වරෙන් චුට්ටක් ඔක නවත්තලා යන්න වෙනවා මොලෙන් කියන්නේ. එහෙනම් ඔයාගේ එයාට මේ මුත්‍රාශය පිරෙනකොට අන්න මොලේට පණිවිඩයක් එනවා මෙන්න පිරෙනවා දැන් මේ ළමයාට කියන ගිහින් මේක අස්කල් එන්න කියන්නේ. හරි මේ පණිවිඩය යනවා පුතේ හැමතැනම අපේ ශරීරය අන්න ස්නායු ආවේගයක් කියන්නේ පණිවිඩයක් මේවා සම්ප්‍රේෂණය කරන්න ඔන්න පොටෑසියම් ඕන. දැක්කද? පොටෑසියම්ගේ වැඩ නේද? පොටෑසියම්ගේ වැඩ අපි ඊළඟ සෝඩියම්ගේ වැඩ බලන්න කලින් පොටෑසියම්ගේ වැඩ ලියලා යුටියුට් එකේ නැත්නම් එක දිගට ලියන්න ගියාම ආට අතරි දෙනවනේ. රයිට් පිටුවංක 20 බලමු. මානව දේහය තුළ පවතින khනිජ ලවණ වල කාර්යභාරය හා උණතා ලක්ෂණ. මානව දේහය තුළ විවිධ khනිජ විවිධ කාර්යයන් සිදු කරන අතර හරිද? එක එක වැඩ කරනවා ඒවා තමයි දැන් අපි කිව්වේ. ඒවා හිඟවීමෙන් නම් විතරත් highlight කරන්න විවිධ කාර්යභාරයන් සිදු කරන අතර කාර්යභාරයන් කියන වචනේ highlight කරන්න. khනිජ ලවණ khනිජ නේද? khනිජ විවිධ කාර්යභාරයන් ඒ වචන දෙකයි. ඊට පස්සේ ඒවා හිඟවීමෙන් ඌනතා රෝග කියන එක highlight කරන්න. ඌනතා රෝග කියන එක අපේ 10 11 ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ අහගෙන ඉන්න පාඩම වැඩි වෙන්නේ නැහැ. අනිත් ටියුට් තියෙන 2022 10 ළමයි ටියුට් වල සටහන් බලන්න. අනිත් අය අහගෙන ඉන්න. ඇතිවේ. එම ඌනතා රෝග ඇතිවීම ඌනතා ලක්ෂණ මගින් බාහිරයට දැర్శණය වේ. ඌනතා ලක්ෂණයක් කියන්නේ ඒතකොට පිටතට පෙන්눔 කරන දෙයක්.
ඔක්කොම කියලා එක දිගට ලියන්න. එහෙමද? ඔක්කොම කියලා බෑ. ඒකට වාතයි වගේ විදිහට නේද? ඔයාට එතකොට අතරි දෙයි. අපි එක එක ලියමු. හරි? හරි. ඉතින් ඔන්න බලන්නේ නම් කාර්යභාරය ලක්ෂණ 3 හරි නේද කියලා. ඔයාලට ඔක්කොම ටික ටික ලියන්න තියෙන වැඩිය නෑ. මම ඒවා ගැහුවා. නැත්තම් ওই බගුව ලියන්න ගියොත් දවස් ගාණක් යනවා. හරි නේද? සෛල තුල තරලවල සමබර බව. හයිලයිට් කරන්න තරලවල සමබර බව. තරලවල සමබර බව කියන එක හයිලයිට් කරන්න. ඊළඟ හෘදය කියන එක හයිලයිට් කරන්න දෙවෙනි ඩොටේ තියෙන. මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය. ඊළඟ එකේ ස්නායු ආවේග කියන එක හයිලයිට් කරන්න. අර තුන් දෙනා ඉස්මතු වෙලා පේනෝනේ නේ. තරලවල සමබර බව, හෘදය මාංශ පේශි, ස්නායු ආවේග. අන්න ඕවට පොටෑසියම්ගේ කාර්යභාරය. උතේ ඌනතා ලක්ෂණ තමයි මොනවද? පේශි දුර්වල වීම. ලියමු. පොටෑසියම් නැති වුණොත් පේශි වැඩ කරන්නේ නැහැ. පේශි දුර්වල වීම. එක පේශි දුර්වල වීම. දෙවැනි ඩොට් එකේ මානසික ව්‍යාකූලතා ඇතිවීම. පණිවිඩ යන්නේ නේ හරියට. ස්නායු පද්ධතිය අවුල්. නියමිත ආකාරයට උඩ මුළු ඔක්කොම ඇඟම අවුල් වෙනවා. ඒ කියන්නේ මානසික ව්‍යාකූලතා. හරි පිස්සු වගේ නේද? පොටෑසියම් නැති වුණොත් පිස්සු හැදෙනවා. මානසික ව්‍යාකූලතා ඇතිවීම. මානසික ව්‍යාකූලතා ඇතිවීම. right. සෝඩියම් බලමු. සෝඩියම්. හරි සෝඩියම්. මොකටද සෝඩියම් ඕන? ඔන්න පුතේ අපේ පාඩමේ පළවෙනි පාඩමේ එක තැනක එන වචනයක් තමයි එන්සයිම කියන්නේ. එන්සයිම. මම ඊයේ එතනින් තමයි නතර කරේ ඉරිද දරුවන්ට. ඊළඟ මට කතා කරන්න තියෙන එන්සයිම ගැන ඉරිද කට්ටියට. හරිද? ඉතින් කවුද මේ එන්සයිම? නේද? පුතේ අපේ ඇඟේ සිද්ධ වෙනවා එක එක ජීව ක්‍රියා. උදාහරණයක් විදියට ශ්වසනය. හරි. උදාහරණයක් විදියට ශ්වසනය මතක් කරන්න. මොනවද ශ්වසනය කියන්නේ? ග්ලූකෝස් ඇවිල්ලා නේද? ඔක්සිජන් එනවා. හදනවා ශක්තිය. ශක්තිය එනර්ජි. හදනවා ශක්තිය විදියට හදන්නේ ATP අණු. ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. ඔන්න. හරි. ඉතින් මෙන්න මේ ප්‍රතික්‍රියා ග්ලූකෝස් ඔක්සිජන් එක්ක දහනය කරලා ශක්තිය නිපදවන ප්‍රතික්‍රියාව නිකම්ම සිද්ධ වෙන්නේ නේ. පුතේ ඒකට මේ සෛලය තුල ජලීය මාධ්‍යයක් තියෙන්න ඕන එකක්. ඔයාලට ජලය කියලා කොටසකුත් මේ පාඩමේ තියෙනවා මට උගන්වන්න. අන්න ජීව ක්‍රියා සිද්ධ වෙන සෛලයක් තුල ජලීය මාධ්‍යයක් තුල ජලය නැත්තම් ජීව ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න අපි එතනදි මතක් කරමු දැනට පොඩ්ඩක් මතක තියාගන්න. අනිත් එක තමයි පුතේ මේ ජලීය මාධ්‍යවල තියෙන්න ඕනේ එන්සයිම. ඒ එන්සයිම කියන්නේ පුතේ එන්සයිම හැම කෙනෙක්ම ප්‍රෝටීනයක්. කාබනික සංයෝගයක්. මොකද කරන්නේ? නේද? අපිට අලුත් වචනයක්. ඒ එන්සයිම වලින් කරන්නේ මම පුතේ මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා. ඒක වේගය වැඩි කරනවා. ඒක පාලනය කරනවා. මේ දෙන්න එකතු කරන්නේ එන්සයිම. එහෙනම් මේ එන්සයිම ක්‍රියාකාරීත්වයට අන්න සෝඩියම් මෝනි බලන්න ඒ එක වැඩක් කරන්න නේ දැන් මේ වැඩේ කරන්නේ එන්සයිම ඕනේ. එන්සයිම වලට පොඩ්ඩක් ඇඟිල්ලෙන් ගන්න ඉන්න ඕනේ කවුද? සෝඩියම් ඇවිල්ලා. අන්න යන්න දැන් ওই ප්‍රතික්‍රියාව හරියට කරලා දෙන්නේ. මේ මිනිස්යාගේ ඇඟ ඇතුලේ. අන්න පුතේ සෝඩියම්ගේ කාර්යභාරය තමයි එන්සයිම වල ක්‍රියාකාරීත්වය ඇති කරනවා. සෝඩියම් නැති වුණොත් එන්සයිම අඩපණයි. එන්සයිම අඩපණ වුණොත් ජීව ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ජීව ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ එයාගේ ශරීරය නිසි විදියට ක්‍රියාත්මක වෙන්නේ. බලන්නකො. එක්කෙනෙකුට එක්කෙනෙක් අපේ ඇඟේ නේද? මාර කෝඩිනේෂන් එකක් තියෙන්නේ අපේ ඇඟ. සමායෝජනය. ඉතින් පැහැදිලිද? එහෙනම් සෝඩියම් ඔන්න එන්සයිම වල ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. ඊළඟට බලන්න. තව මොනවටද? ජීර්ණ යුෂවල සංඝටන. ඉතින් ඔය ජීර්ණ යුෂ කියලා කියන්නේ මොනවද? එන්සයිමමයි. එයාට මම කිව්වා එදා පන්තියේදී
බත් ටිකක් අරගෙන හපන්න කියලා ගොඩක් කියලා. ඇපුවනම් පැණි රස එන්නේ නැති. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලය. එක්කෙනෙක් කියන්නේ කවුද කියලා මොන සැකරයිඩේද? ඩයිසැකරයිඩ්. ග්ලූකෝස් ඔව් වැරදි. අතරමැදි ඵලය යන්නේ කටේදී හැදෙන. Maltose. Very good. Maltose. ඔව් පුතේ. මෝල්ටෝස් ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩයක්. ඔන්න අවතර පන්තියට ආවේ නැති හරි එක්ක මතක නැති එක්කෙනෙක්. එකපාරට කටේදී ග්ලූකෝස් හැදෙන්නේ නැහැ. නේද? පිෂ්ඨය අතරමැදි ඵලයක් විදියට ජීර්ණය වෙනවා මෝල්ටෝස් මෝල්ටෝස් බවට. පස්සේ මෝල්ටෝස් ආයි කැඩෙනවා පුතේ. අපේ නම් කුඩා අන්ත්‍රවලදී අර ජීර්ණය ස්ටොප් වෙනකොට මෝල්ටේස් කියලා එන්සයිම් එකකින් නැවත ග්ලූකෝස් අණු වලට කැඩෙනවා. මතකනේ ජල විච්ඡේදනය නේද? ජල විච්ඡේදනය. අපි මෝල්ටෝස් වලට අම්ලයක් දාලා රත් කරෝති නැවත ග්ලූකෝස් ලැබෙනවා. මොනොසැකරයිඩ් ටික ලැබෙනවා. ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය. ඔනවා මතක නැති අය නැවත පාඩම් කරගන්න. ඒවක් කියලා දීලා තියෙන්නේ දැන් ඔක්කොම. හරිද? එහෙනම් මේ ජීර්ණ යුෂවල උතේ ක්‍රියාකාරීත්වයට නැත්තම් ඒ එන්සයිම් වල සෝඩියම් තියෙනවා සංඝටකයක් විදියට. ඔන්න දෙකක් කිව්වා. එන්සයිම් වල ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. ඒ වගේම ජීර්ණ යුෂ මොනවාද අපේ ඇඟේ තියෙන ජීර්ණ යුෂ? ඇමයිලේස්, මෝල්ටේස්, සුක්‍රේස්, එන්සයිම්, ලයිපේස්. හරිද? ඇඟ ඇතුලේ ලිපිඩ ජීර්ණ එන්සයිම් පෙප්ටිඩේස්, පෙප්සින්, අපේ ආමාශයේ තියෙන පෙප්සින් ඔන්නෝවා. ඉතින් ඒවා හදන්න සෝඩියම් අවශ්‍යයි කියලා තමයි ඔන්නතන කියන්නේ. පැහැදිලිද? උතේ සෝඩියම් ගිතාව මොනවද බලන්න වැඩ? මොනවද? ඔන්න ටිකක් අලුත් බරබර වචන එනවා නේද මේක? ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගැනීම. මොකද මේ ආශ්‍රිත පීඩනය කියන්නේ? සෛලවල. පුතේ සෛල ටිකක් මම අර ඉස්සෙල්ලා ඇඳා වගේ මේ සෛල අතරින් අපේ ඇඟ ගැන මම කියන්නම්. සෛල අතරේ තියෙනවා පුතේ තරලයක්. පටක තරලය. ලබන රුධිර විභාගයට යන ළමයි දැන් දන්නවා ඒක. මොකද ඒගොල්ලන්ට රුධිර සංසරණ පද්ධතිය මේ වෙනකොට කරලා තියෙනවා. අපේ දැනට ඉන්න 10 ළමයිනුත් දැනට 2022 10 ළමයිනුත් තාම දන්නේ නැහැ නේද? පුතේ සාමාන්‍යයෙන් රුධිර කේශනාලිකාවල යන රුධිරයෙන් මෙන්න මේ සෛල අතරට වැස්සෙනවා පුතේ තරලයක්. ඒකට කියන්නේ පටක තරලය කියලා. හරි පටක තරලය. සෛල අතර තියෙන නිසා අන්න පටක තරලය තුල නිකන් හරියට ගඟක ඉන්න මාළු ටිකක් කියලා හිතන්න සෛල. අන පීන ඉන්නේ. වටේම වතුර. හරි තරලයක් තියෙනවා පටක තරල. ඉතින් මේ පටක තරලයයි ඇතුලේ තියෙන රුධිරයයි අතරේ පුතේ තියෙනවා පොඩි ප්‍රෙෂර් එකක්. හරිද? ඉතින් සෛල අතරේ තියෙනවා තරල. මේ හැම එකේම තරල තියෙනවා. මේ හැමෝගෙම පීඩන එක සමබරව තියෙන්න ඕනි සමානව. මේකේ ඇතුලේ පීඩනය වැඩි වුණොත් සෛල පුපුරනවා. හිම වෙන්න දෙන්නේ නැහැ. මේකේ ඇතුලේ පීඩනයයි එළිය පීඩන මේ රුධිරය තුල පීඩන ඔය ඔක්කොම නියතව අන්න තියා ගන්නවා ඒ සෝඩියම්. බලන්න මේ සෝඩියම්ලා කරන වැඩ නේද? හැබැයි සෝඩියම් වැඩියෙන් කන්නත් එපා. නේ? ටීවී එකේ මම දැක්ක ඇඩ් එකක් යනවා මේ දවස්වල අඩුලුණු අඩුලෙඩ වැඩිලුණු වැඩිලෙඩ. නේ? ඒම කියලා ඉතින් අපි වැඩිපුර වැඩි ලුණු කන්න ඕනි නේ. නමුත් සෝඩියම් ඕනි. ඔයාට තේරෙනවද? නේද? ගොඩක් දේවල් වලට සෝඩියම් අපේ ඇඟේ ඕනි. සෛල අතරේ තරලවල සමබරතාවය පවත්වා ගන්න නේද? ඒ කියන්නේ ආශ්‍රිත පීඩනය. ආශ්‍රිත පීඩනය. මම මට තව දෙයක් කියන්න. ඌඩැල්ලෙක් එල්ලිච්ච වෙලාවක සමහර වෙලාවට වක් කරලාත් ඇති. ඌඩැල්ල වැටෙනවනේ දැන් අපි ඌඩැල්ල දැක්කොත් සමහර කට්ටිය ඌඩැල්ලට ලුණු දානවා. ලුණු දැම්මම අන්න බිරිනුත් දාන මිස්. අන්න හරි. ඌ අපෙන් බීපු ලේ ටික ඔක්කොම එළියට ගලනවා. ඇයි
එළිය සාන්ද්‍රණය වැඩි. එයාගේ ඇඟ ඇතුලේ සාන්ද්‍රණය අඩුයි. අන්න පුතේ සාන්ද්‍රණය වැඩි තැනට විසරණය මගින් අර අරුගේ ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම එළියට එනවා. හරිද? වතුර කොටසක්නේ ලේ කියන්නේ. ඒතර සාන්ද්‍රණය වැඩි තැනට උරා ගන්නවා. අන්න ආශ්‍රිත පීඩනය වැඩි වෙච්ච අවස්ථාවක්. පැහැදිලි දෙන්නේ වගේ. ඉතින් මේවා පාලනය කරනවා ටිකක් ඇද්දොත් දල ගහලා එන්නේ ඒවද? ඔව් නේද? පරිස්සමෙන් අදින්න ඕනේ නැත්නම් ඉතින් අපේ කප් මේ එල්ලිලා ඉන්න තැනිනුත් ලේනවා ඒ පාර. නේ ඒ නිසා මේ ලුණු පොඩ්ඩක් දැම්මම ඌ ගැලවෙනවා ගොඩක් වෙලාවට. ඒක ඊට පස්සේ ඌ මැරෙනවා. ඒ මැරෙනකොට උගේ ඇඟේ තියෙන ලේ ටික වටේට යනවා. හරි. ඒ ආශ්‍රිත බිලින් විස දැම්මහම ගැලවෙනවා මිස්. ඔව් නේද? ගැලවෙනවා. හරි. ඔන්න එන පුතේ මේ සෝඩියම් වල ප්‍රයෝජන සෝඩියම්ගේ කාර්යභාරය තමයි ආශ්‍රිත පීඩනය නියතව තියා ගන්න සෛල තුල ඇතුලේ ඊළඟට අපි කතා කරා සෝඩියම්ගේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය පාලනය කරනවා ඊළඟට තමයි ජීර්ණ යුෂ වල සංඝටකයා. ඉතින් ඔනවා නිකන් දල වශයෙන් මතක තියාගන්න සෝඩියම් ඕනේ පොටෑසියම් ඕනේ නේද? හරි. අපි පොඩ්ඩක් ලියාගමු. ඒවේ ඌනතා රෝග නැත්නම් ඌනතා ලක්ෂණ මේවා අඩු වුණොත් මොකද වෙන්නේ නේද? මෙන්න බලන්නකො වෙන වැඩ ටික. මේකක් තියෙනවා සෝඩියම්ගේ. සෝඩියම් ඕනිත්තේ ස්නායු ආවේග සම්ප්‍රේෂණයකට. يعني මේ දෙන්නම ඕනේ නේද? පොටෑසියම්ුත් ඕනේ, සෝඩියම්ුත් ඕනේ. පැහැදිලිද? දෙන්නම අවශ්‍ය වෙනවා ස්නායු ආවේග සම්ප්‍රේෂණ ක්‍රියාවලියට. ඔන්න ඉතින් ස්නායු ආවේගයි එන්සයිම් අරවා මේවා වට සෝඩියම්ගේ කාර්යභාරයනේ. ඔයාගේ ඇඟේ සෝඩියම් අඩු වුණොත් මෙන්න ඔයාට එන ලෙඩ ටික. එකක් තමයි ශ්වසනාබාධ. ශ්වසනාබාධ ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේක ප්‍රසිද්ධ ලෙඩක්. කෙන්ඩා පෙරලීම. නේද? ලුණු අඩුකම නිසා තමයි කියනවා කෙන්ඩා පෙරලෙන්නේ. ඉතින් මාතේ මේ කෙන්ඩ පෙරලීම ගැන තව තියෙනවා විස්තර කතා කරන්න. ඇත්තටම කෙන්ඩ පෙරලෙනවයි කියලා කියන්නේ ඔයාගේ ඒ කකුල් වල තමයි ගොඩක් වෙලාවට නේද? කකුල පාට සමහර වෙලාවට වතුරේ පීනන කට්ටියගෙත් කෙන්ඩ පෙරලෙනවා. නිකන් බුදියගෙන ඉන්න කට්ටිය ඊළඟට හොඳම තරක් තමයි පුතේ අම්මගෙන් අහන්නකෝ යා චුට්ටක්. ඔයාව හම්බ වෙන්න ඉන්න කාලේ අම්මගේ කී පාරක් කෙන්ඩ පෙරළුණාද කියලා හරියට පෙරලෙනවා. හරිද? ඒකට හේතුව තමයි ඒ පේශිවල පුතේ හැදෙනවා ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලය හැදෙනවා. මෙන්න මේ ලැක්ටික් අම්ලය තමයි ශ්වසනයක් සිද්ධ වෙනවා, ශක්තිය නිපද වෙනවා ඔක්සිජන් රහිතව නිර්වායු තත්ත්වයක්. හරිද? ඔන්න ඔය නිර්වායු තත්ත්වයේදී ලැක්ටික් අම්ලය හැදෙනවා සත්තුන්ගේ ඇඟවල් වල. අන්න එතෙන්දි තමයි මේ කෙන්ඩ පෙරලීම කියන එක වෙන්නේ. ටික වෙලාවකින් හරියනවා. ඉතින් කෙන්ඩ පෙරලීම පොඩි අන්බැලන්ස් එකක් තමයි වෙන්නේ. නේද? ඒ කියන්නේ යා මොකක් හරි මේ ලොකු ශක්තිය යොදවලා ලොකු වැඩක් කරන්න ගියොත් අපි හිතමු මැරතන් එකක්. නේද? දුවන ගමන් එකපාරට ඇයි? මදි දැන් ශක්තිය. ඔක්සිජන් සහිතව ශක්තිය නිපද වීමයි අන්නේ වෙලාවේ යා තව ශක්තිය නිපදවන්න යනවා යාගේ ඇඟේ ක්‍රියාකාරීත්වයට. එතෙන්දී එයාගේ කෙන්ඩ පෙරලෙන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට ඔක්කාරය වගේ ඒවා. පාචනය. එන්න මේවත් සෝඩියම් අඩුකම නිසා හැදෙන ලෙඩ. මෙයා පොඩ්ඩක් වැඩියෙන් මතක තියාගන්න. මේගොල්ලෝ ලාවට මතක තියාගන්න. සෝඩියම් ඌනතා රෝගයක් කෙන්ඩා පෙරලීම කියන අවස්ථාව. රයිට්. ලියමු අපිටක් ගාලා. වගුවේ සෝඩියම් කාර්යභාරය ලියන්න තියෙන්නේ අපි ඩොට් 4 පැහැදිලිව ලියාගමු. පෑන් 4කින් ලිව්වත් කමන්නේ. එතකොට වාක්‍ය 4 එකිනෙකට වෙනස්ව පේනවා. පළවෙනි එක ලියන්නේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය ඇති කරයි. එන්සයිම වල ක්‍රියාකාරීත්වය දෙවනි ඩොට් එකේ
ජීර්ණ යුෂවල සංඝටකයකි. ජීර්ණ යුෂවල සංඝටකයකි. ජීර්ණ යුෂවල සංඝටකයකි. තුන සෛල තුල ආශ්‍රිත පීඩනය එක highlight කරගන්න ආශ්‍රිත පීඩනය සෛල තුල ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගැනීම. මොකද්ද මිස්? සෛල තුල ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගැනීම. ඒ කියන්නේ වතුර වැඩිපුර පිරෙන්නත් බෑ, වතුර අඩු වෙන්නත් බෑ. ප්‍රෙෂර් එක හරියට පීඩනය තියෙන්න ඕන. ඒවා කන්ට්‍රෝල් කරන්න සෝඩියම් අවශ්‍ය වෙනවා. සෛල තුල ආශ්‍රිත පීඩනය. ඒ වචන පුතේ highlight කරගන්න ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගනි. අර ඉස්සරහට ලියන්න ඉඩ මදි නම්. අනිත් ඩොට් එකට යන්න එපා. සෛල තුල ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගනි. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට. කෙටියෙන් ලියන්න. හතරවෙනි ඩොට් එක. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට. මේකේ අර උණතා ලක්ෂණ කියන එකේ කෙන්ඩා පෙරලීම highlight කරගන්න. කෙන්ඩා පෙරලීම කියන එක. ඔයාට ඕන නම් එතන වරහන් එතන ලියන්න ලැක්ටික් අම්ලය නිපද වෙයි. කෙන්ඩා පෙරලෙනවා කියන්නේ සෛල වල අපේ පේශි වල ලැක්ටික් අම්ලය හැදෙනවා. නිර්වාය ශ්වසන තත්ත්වයක් සිද්ධ වෙලා. ඒවා තියෙන හොඳ 11 වසරේ ශ්වසන පද්ධතිය කතා කරද්දි තමයි මේ කෙන්ඩා පෙරලීම් ගැන සවිස්තරව විස්තර කරන්නේ. 11 වසරදී කෙන්ඩා පෙරලීම ලැක්ටික් අම්ලය තමයි හැදෙන්නේ. ඔක්සිජන් නැතුව ශක්තිය නිපදවන්න ගියහම සත්තුන්ගේ ඇඟේ ලැක්ටික් අම්ලය හැදෙනවා. ඒක ගොඩ ගැහෙනකොට කෙන්ඩා පෙරලීම වෙනවා. හරි. ඔන්න පුතේ නම් අපි කතා කරලා ඉවරයි ප්‍රධාන khනිජ ලවණ දෙක. හැබැයි දෙන්න අංශු මාත්‍ර ටිකක් වශයෙන් අපේ ඇඟට අවශ්‍ය කට්ටිය සෝඩියම්ලා පොටෑසියම්ලා ගැන නේද? යම්තම් මම හිතන්නේ දෙකක් තුනක් වලට මතක ඇති. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට, හෘදේ ක්‍රියාකාරීත්වයට, එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට නේද? ජීර්ණ යුෂ වල සංඝටක ඔන්නෝම මේ පොටෑසියම් සෝඩියම්ගේ කාර්යභාරය වෙනවා අපේ ඇඟ තුල. ඊළඟට මම කතා කරන්න යනවා දැන් කතා කරන්නේ මිනිසාගේ ශරීරයට අවශ්‍ය khනිජ ලවණ ගැන. හොඳේ. අපි ශාකවල ඒවා පස්සේ කතා කරන්නේ. අද වෙලාව තියුණොත් කතා කරනවා මැග්නීසියම්. පේනව නේද? රැට හීනෙන් පෙලෙද්ද නැහැ පරමියා. ඇට සැකිල්ලක් පේන්නේ. මොකටද બોලේ ඇට සැකිල්ලක් දැම්මම? මේ තියෙන පුතේ හිස්කබල් ඒවා ඇට අස්ති අනින්නේ ඕක තමයි නේද අපි අනින්නේ අම්මා හරි තාත්තා හරි මේ අනින්නේ හිල්ලෙන් මේකට වදින්නේ. මොලේට වදිනවද? ඇන්න කියලා. නෑ මොලේ තියෙන්නේ ගොඩාක් ඇතුලේ. මේ කට්ට ගැලෙව්වාම ඊට පස්සේ තියෙන්නේ පුතේ මොළ පටල තියෙනවා 3ක්. මොලේ තියෙන ඊටත් ඇතුලේ. මොලේ තියෙන ඊටත් ඇතුලේ. වතුර තීකුත් තියෙනවා මොලේ වට. මස්තිෂ්ක සුෂුම්නා තරලය ඊටත් යට තියෙනවා. මොලේ පාවි තියෙන්නේ. එහෙනම් මෙහෙම නිකන් ටොක්ක්ක් යන්නේ කියලා මොලේට වදින්නේ නැහැ හොඳේ. තේරුණාද? හරි. එහෙනම් මෙන්න මේ අස්ති හැබැයි ඉතින් නේද නිකන් යකඩ පොල්ලකින් වගේ ඔළුවට ගැහුවොත් මේ කට්ටත් පැලිලා අන්න අර මස්තිෂ්කුනා තරලයක් එළියට එනවා. මොලේටත් හානි වෙන්න පුළුවන්. ලොකු දැඩි ඇක්සිඩන්ට් එකක් වගේ වෙනකොට නේද කම්පණය වෙන්න පුළුවන්.
වේගයෙන් මේක ඇතුලේ තියෙන බොහොම ආරක්ෂිතව තියෙනවා මොලේ. නිකන් යන්තම් පොඩ්ඩක් වැටුණයි කියලා එහෙම මොලේට ආබාධයක් එන්නේ නැහැ. නමුත් තද පහරක් වගේ වැදුනොත් මේ ඔලු කට්ට කුඩු වෙලා ගියොත් නේද? එහෙම කියනවනේ ගාන ඔලු කට්ට කුඩු වෙන්න කියලා. නේ? අර මිස් ධර්මයුත්තේ ගාන්නේ යකඩකින් බැලුවයි යසෙන් ඉතරයි. මම දැක්ක අනෝයියනේ. ඔව්. එයාගේ උනේ ඒක තමයි නේද? පිටිපස්සෙන් ඇවිල්ලා යකඩ පොල්ලකින් දුන්නානේ පාර. කරපු අසික්කිත වැඩේට නේද? දෙන්න වෙනවනේ. මොලේට ලේ බහින්නේ කොහොමද මිස් එතකොට? මොලේට ලේ බහිනවා කියන්නේ මොලේට හානි වෙනවා. එතකොට ඒ ලේ ඔක්කොම ඉතින් එකතු වීමක් කියන එකේ මිනිස්සු හදාගත්ත එක එක වචන පුතේ ඕවා ලේ බහිනවයි කියන්නේ නේද? එහෙම බහින්නේ නැහැ. බහිනවා කියන්නේ ඉතින් ලේ ටික පිට වෙලා යනවා. එක්ක එක තැනකට එකතු වෙනවා. එහෙම මොකක් හරි ওই වචන එක වැරද්දකින් තමයි මොලේට ලේ බහිනවයි කියන්නේ. හරිද? හරි. තේරුණාද? රේස් ගිය අයියාගේ ඔළුව පැලිලා. මොන රේස් ගියද? ආර මේ ෆිල්ම් එකේද පුතේ? රේස් ගිය අයියාගේ ඔළුව පැලිලා නි මැරුණේ. රේස් ගිය අයියා. ෆිල්ම් එකක් ගැන තව කියන්නේ. රවින්දු වෙන්නේ නැතිනේ. අර දුම්බරා ඒකද? නෑ මිස්. මොන රේස් ගියද? මම දන්නේ මම මේ දවස් ටිකේ වැඩි නිවුස් බැලුවේ නෑ පුතේ. ඔව් වෙන්නේ නැති ඉතින්. නේද? එහෙම ඔලු කට්ට තුවාල වුණොත් මොලේට හානියක් සිද්ධ වුණොත් නේද? දැන් සමහර වෙලාවට මොලේට හානියක් සිද්ධ වුණොත් සමහර වෙලාවට මැරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි එක්ක යාට කතා කරන්න බෑ. එක්ක යාගේ මතක ශක්තිය නැහැ. මේ මොලේ එක එක තැන වට මතකයිනේ අටේ පන්තියේදී අපි කරා නේද? පෙනීම, ශ්‍රවණය, රස මේ ඔක්කොම ප්‍රධාන සංවේදන ඔක්කොම ලබා ගන්න ප්‍රධාන තැන තමයි මස්තිෂ්කය. හරි මස්තිෂ්කයට හානි වුණොත් උතේ මස්තිෂ්කයේ ශ්‍රවණ ප්‍රදේශයට හානි වුණොත් ඇහෙන්නේ. මස්තිෂ්කයේ රස ප්‍රදේශයට හානි වුණොත් අපි කෑවට රස දැනෙන්නේ නැහැ. දෘෂ්ටික ප්‍රදේශයට හානි වුණොත් අපිට මෙලෝදියක් පේන්නේ. අනුමස්තිෂ්කයට හානි වුණොත් අපිට යන්න බෑ. චලන බෑ. චලන දක්වන්න බෑ. හරිද? ඒතර සුෂුම්නා ශීර්ෂකයට හදිසිය ආනොත් ඒ වෙලෙම මැරෙනවා. එතනම මැරෙනවා. අර ධර්ම යුද්ධේ උනේ ඒක. සුෂුම්නා ශීර්ෂකයට තමයි හානි උනේ. එතනම මැරුණා ඒ වෙලෙම. එතකොට සුෂුම්නා ශීර්ෂකයෙන් කරන්නේ හෘද ස්පන්දන වේගය, ශ්වසන වේගය ඒවා පාලනය කරනවා. ඉතින් හෘදය ස්පන්දන වේගය පාලනය කරන කෙනාව නැවැත්තුවම නේද? ශීර්ෂකයට තුවාල වුණොත් වැඩ කරන්නේ නෑ. ඒ වෙලෙම මැරෙනවා පුතේ. පැහැදිලිද? හරි. එහෙනම් මැග්නීසියම් පාඩම යන එක එක පැත්තට එපා. කණිජ ලවණ කරන්න ඇවිල්ලා මොලේ ගැන කියන්න වෙනවා මට. දැන් මැග්නීසියම් තියෙනවා අස්තිවලයි මෙන්න ඔයාගේ දස් සෙට් එක බලන්න ලස්සනයිද කියලා. ලස්සන දස් සෙට් එකක් හම්බුණා. දැක්කා නේද? දත් ටික තියෙන ලස්සන නේද? මේ දත්වල සංඝටකයක් විදියට උතේ තියෙනවා මැග්නීසියම් පොඩ්ඩක්. වැඩිපුර තියෙන කැල්සියම්, ෆොස්ෆරස් තියෙනවා. මේකෙත් ඒ වගේ නේද? ඇටවල මං කියන වැඩිපුරම තියෙන කැල්සියම්, ෆොස්ෆරස් ඊට අමතරව ඔන්න මැග්නීසියම් පොඩ්ඩක් තියෙනවා. අංශු මාත්‍රායි පුතේ මේගොල්ලෝ. අධිමාත්‍ර කැල්සියම්, ෆොස්ෆරස්. හරිනේ? මැග්නීසියම් තියෙනවා එතකොට අස්තිවල, දත්වල ඊළඟට පොට්ටක් කාලේ හරි. මොකක්ද මේවා දන්නවද? මේක පෙන්නුවාම එකපාරට තේරෙන්නේ නැහැ. මේක පෙන්නුවාම බලන්න. මතක් වෙනව නේද? මෙයා මතක නැද්ද නේද? මෙහෙම කරන්නේ. අන්න. මෙතන තිවිච්ච පේශිය මතකනේ පුතේනේ. ද්විශීර්ෂ පේශිය. පිටිපස්සේ තියෙන්නේ පේශිය. මෙතන ත්‍රිශීර්ෂ මේ මාංශ පේශිය. මෙතන තියෙන ඇට කෑලි ඔක්කොම චලනය වෙන්නේ මේ දෙන්න නිසා නේද? අත දිගාරින්නේ, අත හකුලන්නේ නේ? අන්න. මේ පේශියක් තමයි පුතේ මේ. මේ පේශියක් කපලා තියෙන්නේ. මේ පේශියට අපි නමක් දුන්නා. කාටද මතක? මේ මොන පේශිද අපේ ඇඟේ තියෙන? 11 කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොන පේශිද? කංකාල පේශිය. අපේ නමේ පටවුට එහෙම එච්චර මතකයක් නැතුව ඇති මං හිතන්නේ නේද? 10 කට්ටිය දන්නෙත් නැහැ පරණ 10 දැනට ඉන්න. 11 ඉන්නව නම් දන්නවා.
ඇයි දන්නවද? 11 පන්තියේ පළවෙනි පාඩම ජීවි පටක. උතේ පේශි පටකය ඒගොල්ලන්ට කතා කරලා තියෙනවා. ඒ නිසා මම කිව්වේ. අපි දැන් මේ පාඩමට ඕන නිසා මම චුට්ටක් කියන්න. පේශි පටක වර්ග තියෙනවා පුතේ 3ක්. එකක් කංකාල පේශි, සිනිඳු පේශි, හද පේශි. හදවතේ විතරක් තියෙන පේශි හද පේශි. ඒ පේශි වලින් තමයි හදවත රිද්මයානුකූල චලන දක්වන්නේ. හරි අපිට පාලනය කරන්න බෑ ඒගොල්ලන්. නමුත් මේ පේශි අපිට හිතලා පාලනය කරන්න පුළුවන්. මට ඕන නම් අත උස්සන්න. මට ඕන නම් අත දිගාරින්න. නිකන් ඕගොල්ලන්ගේ අතපය අරේ මේ නිකන් ඔය නිකන් ඉන්න වෙලාවට ඔහොම වැඩ කරන්නේ නෑනේ නේද? එතකොට බලයි මිනිස්සු පිස්සුද කියලා පාරේ යනකොට එකපාරට ඔහොම කර කර යනවා. එහෙම යනවද? එහෙම යන්නේ නෑ. අපිට හිතුනොත් විතරයි අපි අතින් මොනවා හරි ගන්න ඕන අතර මේ අත වැඩ කරන්නේ. එතකොට ඒ පේශි ක්‍රියා කරන්නේ අපිට ඕන විදියට. මේගොල්ලෝ. අපි ඒවට නම් කියනවා මම දැන් කියන්නේ ඒවා පටලව ගන්න හින්දා. හරිද? ඉතින් මේ පේශි වල ස්නායු වල කෘත්‍ය පාලනයට උතේ මැග්නීසියම් දායක වෙනවා. ඔන්න මැග්නීසියම් ලගේ වැඩ තමයි ඔය කාර්යභාරයේ විදියට. තව පරිවෘත්තීය ක්‍රියා. ජීව ක්‍රියා පරිවෘත්තීය ක්‍රියා ඔය ඔක්කොම එකයි පුතේ එක එක තැන් වල එක එක නම් වලින් කියනවා. හරි ශ්වසනය කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවක්මයි. ජීව ක්‍රියාවක්මයි ශ්වසනය. හරිද? අපේ ඇඟේ තව තියෙනවා එක එක ජීව ක්‍රියා. උදාහරණයක් ගත්තොත් අක්මාව සිද්ධ වෙනවා ප්‍රෝටීන් පරිවෘත්තීය. ඒ කියන්නේ ප්‍රෝටීන් ඇමයින් හරණය කරනවා. බරයි නේද? ඒ නිසා ඕනේ ඒවා කියනවා. මම ඒවා අදාළ තැන්වලදී ඔයාලට කියලා දෙන්නම්. 10 11 පන්ති වලට ආවම. හරිද? 10 තමයි දැන් ඉන්නේ නේද? නමුත් දැන් මේ දවස් වලට වැඩක් නැති වෙනවා මේ කියන කතන්දර බර වැඩි. ඒ එනම් පරිවෘත්තීය ක්‍රියාවලට උපකාරී වෙනවා ඔය මැග්නීසියම් කියන කට්ටිය. තව ඔන්න උණතා රෝග, තවුණතා ලක්ෂණ නේද? මොනවද බලන්න වෙන්නේ? අධික ලෙස හෘද ස්පන්දනය සිද්ධ වෙනවා. මැග්නීසියම් ගිනි ගන්න දෙයක්ද? ඔව්. ඒ අපි අර පිටින් මැග්නීසියම් ලෝහයනේ නේද? ඒ මැග්නීසියම් ලෝහය ටික වෙලාවකින් ගිනි ගන්නවට ප්‍රැක්ටිකල් කරලා ඇත්තේ 8 පන්තිය 9 පන්තියේදී මතකයි නේද? ඊටාම සුදු පාට දැල්ලක් සහිතව දැවිලා යන ලෝහයක් තමයි මැග්නීසියම්. ඉතින් මේ කියන්නේ අපේ ඇඟේ තියෙන පෝෂණ සංඝටකය. හරිද? ඉතින් ඒ පෝෂණ සංඝටකේ නම මැග්නීසියම්මයි. බලන්න බැරි කිරණනේ. කිරණ මැග්නීසියම් නෑ. ගද යෂෙන් මොකද්ද? S2 නිලංකාර වෙනවා මැග්නීසියම් ගිනි ගන්නකොට. ඔව් ඒක හරි. උතේ ඔන්න අධික ලෙස හෘද ස්පන්දනය සිද්ධ වෙනවා මැග්නීසියම් අඩු වුණොත්. ඊළාට ස්නායු දුබලතා. ඉතින් මේවා ඔක්කොම පාඩම් කරගන්නයි කියලා නීතියක් නෑ. ඔයාට ඒකයි මං කිව්වේ විභාගයට ලං වෙලා නිකන් ওই වගුව බලලා යන්න. ඔයාට ටියුට් එකේ වල ලස්සනට පොඩ්ඩක් වගුව හදලා ඇති. පින්තූර කරවලවන්නේ නැද්ද? ඔතන්ට එච්චර අවශ්‍යතාවයක් අද නෑ. ඔයාට ඕන නම් පුතේ මේ වගේ රූප මම ඔක්කොම දාලා නෑ මේ මොනවාද රූප කොලේට. විටමින් වල ඒ වගේක් ඇති. khනිජ ලවණ වලට ආවේ නෑ. ශාක වල ඒවට නම් ආවා. හොඳයි ශාක වල රූප ටික නම් දාන්නම් මේ මම අලවලා කියන්නේ. ඒවා ටික ඒ ටික මම ඔයාලට එවන්නම් අලව ගන්න ඒ අදාළ තැන්වල. හරිද? khනිජ ලවණ වල ඒවට ආගම් පොඩි රූප තියෙනවා නම් ඔය දැන් අපි කතා කරපු හෘදය වගේ එකක්. මැග්නීසියම් තැනට පොඩි හෘදයක් අලව ගන්න. නේද? මැග්නීසියම් වැදගත් වෙනවනේ. ස්නායු පද්ධතියේ රූපයක් තියෙනවනම් එහෙම චුට්ටක් බලලා අලව ගන්න නැත්නම් අඳින්න. හරිද? පේශියක්, කංකාල පේශියක් අතේ ඒවා අලව ගන්න. දැම්මේ නෑ පුතේ හොඳේ රූප. ඔක්කිය. කැඩි එහෙම. හැමෝටම ඕ පොඩ්ඩක් ඉන්න. දැන් හරියන්න ඕන. දැන් හරිද? හරි ටීචර්. සිග්නල් මොකක් කරේ වුණා ඉස්සෙල්ලා. දැන් හරිනේ නේද? හරි. ඔන්න පුතේ එහෙනම් මැග්නීසියම් ගැන අපි ඉවර කරමු ටක් ගාලා. කාර්යභාරය ලියලා තියෙනවා ඒක හයිලයිට් කරගන්න. අස්තිවල හා දත්වල සංඝටකයකි. ඒක තමයි ප්‍රධාන කාර්යභාරය. අස්තිවල හා දත්වල සංඝටකයකි.
දෙවැනි ඩොට් එක තුන්වෙනි එක එච්චර අවශ්‍ය ඕනේ නැහැ. අපි උණතා ලක්ෂණ ලියමු. අධික ලෙස හෘද ස්පන්දනය සිදුවීම. අධික ලෙස හෘද ස්පන්දනය සිදුවීම. දෙක ස්නායු දුබලතා ඇතිවීම. ස්නායු දුබලතා ඇතිවීම. ස්නායු දුබලතා ඇතිවීම. ස්නායු දුබලතා ඇතිවීම. හරි. දැන් කැල්සියම් කියන තැන රතු පෑනෙන් තරු දෙකක් දාගන්න ඊළඟට කතා කරමු කියන්නේ. ඔන්න ඔයාට පාඩම් කරන්නම ඕන කට්ටිය ගාව මම තරු දම්මනවා. කැල්සියම් ගාව තරු දාන්න, ફોස්ෆරස් ගාව තරු දාන්න, යකඩ ගාව තරු දාගන්න, අයඩීන් ගාව තරු දාගන්න. ඒතර දැනට කරපු තුන් දෙනා එච්චරම අවශ්‍යම නැහැ. මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම් ඒවා ලාවට මතක තියාගන්න, දැනුමට මතක තියාගන්න. මොකටද සෝඩියම්, පොටෑසියම් අපේ ඇඟේ ඕනි කියලා. හරි නේද? විනාඩියක් දෙන්න මට ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් හදා ගන්නකම්. හරි. හරි නේද? ඔන්න අර ඉතුරු කොටසේ ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් පුතේ දාගත්තේ ටිකක් විනාඩියක ඉන්ටර්වල් එකක් ආව නේද? හරි. ඔන්න මම ඊළඟට වත් එක කතා කරන්න යන්නේ ඉතාම වටිනා ಖನಿජ ලවණය ගැන. ඒ තමයි පුතේ කැල්සියම් ගැන. බලන්නකෝ කැල්සියම් අපිට අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා. එකක් දන්න ඕනේද? ඒ තමයි මෙන්න මේවට. ඉස්සෙල්ලා මැග්නීසියම්ගේ රූප දෙකම තමයි දැම්මේ. ඒ කියන්නේ මැග්නීසියම් වගේම මැග්නීසියම් පොඩ්ඩයි හැබැයි. මෙයා වැඩි. කැල්සියම් වැඩි පුතේ අපේ ශරීරවල මේ අස්ථි පද්ධතියෙම වැඩිපුරම තියෙනවා කැල්සියම්, ફોස්ෆරස් වගේ දේවල්. හරිද? එතනිනුත් කැල්සියම් තමයි වැඩි. දත්වලත් ඒ වගේ. අර දත් දිරා යන්න ප්‍රධාන හේතුව කැල්සියම් අඩුකම. කැල්සියම් අඩුකම. හරිද? එතකොට ඔය එක කාර්යභාරයක් දත් අස්ථිවල වර්ධනයට අවශ්‍ය වෙනවා. තව මොනවටද බලන්න? කැල්සියම් ඔන්න පුතේ තරු දාලා ඔළුවේ මතකේ තියාගන්න ඕන දෙයක් මම මේ දැන් කියන්න යන්නේ. ඇයි දන්නවද? පේපර් එකේ හරියට අහන තැනක් තමයි මේ. මේ මොකද්ද මේවා බලයි මොකද්ද બોලේ මේ රතු පාටින් ගංගාවල් වගේ තියෙන්නේ. මේ තමයි මයි පුතේ මෙච්චර ලොකුවට තිබුණාට මේ තියෙන්නේ පොඩි රුධිර නාලයක්. ඔයා හිතන්නකෝ ඔයා දන්න රුධිර නාල, ශිරා, ධමනි නේද? ඊළාට කේශනාලිකා අන්න. ඔයාගේ අත පොඩ්ඩක් තුවාල වුණා කියලා හිතමු. ලේනවා නේද?
එතන බලන්නකො මේ අන්න මේ ඩැමේජ් වෙලා තියෙනවා පුතේ කට ඇරිලා අන්න කේශනාලිකා පොඩ්ඩක් කැඩිලා දමනිය පොඩ්ඩක් කැඩිලා ලොකු දමනියක් කැඩුනොත් නම් පොඩ්ඩක් අවුල් ඈ සාමාන්‍යයෙන් නිකන් අතක් හීරුනොත් පොඩ්ඩක් ලේනවනේ අන්න ඒක ගැන හිතන්න හරිද අපි වැටුනොත් කකුල තුවාල වෙලා පොඩ්ඩක් ලේනවා අත කැපුනොත් පොඩ්ඩක් ලේනවා නේද සමහරවිට දිගටම එනවා ඒකට හේතුවක් මම කියන්නම් දැන් මෙහෙම රුධිර බටයක් තුවාල වුණොත් ඒ රුධිරය තුල තියෙනවා රුධිර පට්ටිකා කියලා දේහාණු වර්ගයක් පට්ටිකා තියෙනවා අත මතකයිනේ මම 9 පන්තියේදී ගන්නවා රුධිර සෛල වර්ග 3යි රතු සුදූල පට්ටිකා නේද අවු සුදු රුධිරාණු ශ්වේතාණු රක්තාණු එහෙම නැත්නම් රතු රුධිර සෛල අන්න ඒ අතරේ පට්ටිකා තමයි වැඩේට වහින්නේ platelets හරිද platelets මේ පට්ටිකා දඩ බඩ ගාලා පිපිරෙනවා දැන් කොයි වෙලාවටද පිපිරෙන්නේ ඇඟ ඇතුළේදීද නෑ කේශනාලිකාවකට තුවාල වුණොත් ලේ බටයක් තුවාල වෙලා එළියට ලේ ගලනකොට හරිද එළියට ලේ ගලනකොට ඔන්න පුතේ පට්ටිකා පිපිරෙනවා පිපිරිලා එයාගේ ඇතුලේ මේ තියෙන ක්‍රියාවලිය ඔයාට එච්චර වැදගත් නැහැ ඇඟ ඇතුලේ ලේ කැටියක් හදන්න මොකටද ඉතින් ඇඟ ඇතුලේ කැටියක් නෙමෙයි ඒ රුධිරය තුවාල වෙච්ච තැන මේ බලන්න අන්න පොඩි මේ બ્લોක් එකක් කරනවා පොඩි બ્લોක් එකක් නැත්නම් මේ මිනිස්සයා ලේ ටික ගිහිලා මැරිලා යනවා ඒ නිසා අපේ පට්ටිකා පිපිරිලා එතන අර සිදුර කැපිච්ච තැන બ્લોක් කරනවා ඒ બ્લોක් කරාම අන්න පුතේ ඇතුලේ තියෙන ලේ එළියට එන එක නවතිනවා ඔයාගේ අත චුට්ටක් කැපුණාම ටික වෙලාවකින් ලේ නවතිනවා ඒක ස්වභාවික ආන්ත්‍රණයක් ඒ ස්වභාවික ආන්ත්‍රණය කරන්න පුතේ පට්ටිකා එතන මෙන්න මේ දේවල් තමයි සිද්ධ වෙන්නේ ප්‍රෝත්‍රොම්බින් කියලා වර්ගයක් තියෙනවා පාඩම් කරන්න ඕනේ ඔයා දැම්මම ප්‍රෝතොම්බින් ඒවා ත්‍රොම්බින් වෙනවා ප්‍රෝ ගැලවෙනවා ත්‍රොම්බින් වෙනවා ඕනේ හොඳ මම නිකන් කියන්නේ ඉතින් එහෙම වෙලා කෙඳි ජාලයක් ත්‍රොම්බෝප්ලාස්ටින් ෆයිබ්‍රිනෝජන් අන් ඒ වගේ පිටේ එහෙම එක නම් තියෙනවා එතන හැදෙන්නේ ෆයිබ්‍රින් කියන කෙඳි ජාලයක් මේ නේද පට්ටිකා පිපිරෙන්නම ඕනේ හැබැයි පට්ටිකා පිපිරෙන්න ඔයාගේ රුධිරය තුල මෙයා තියෙන්න ඕන. අන් කැල්සියම් නැති වුණොත් පට්ටිකා පිපිරෙන වේගය අඩු වෙනවා. එතකොට ත්‍රොම්බින් වෙන වේගය අඩු වෙනවා. එහෙම වුණාම ෆයිබ්‍රින් කෙඳි ජාලය හැදෙන වේගය අඩාල වෙනවා. අඩාල වෙනවා කියන්නේ ලේ ගලනවා දිගටම. ඇයි වැඩේ වෙන්නේ ඉක්මනට બ્લોක් එක හැදෙන්නේ. ලේ පිට වෙනවා. අන්න මාතේ කැල්සියම් කියන ඛනිජ ලවණ වර්ගය ඔයාගේ ඇඟේ තියෙන්න ඕනේ අන්න එතකොට ඉක්මනට රුධිරය කැටි ගැසීම සිද්ධ වෙනවා දැන් ඔක ඇඟ ඇතුලේ වෙන්නේ නැහැ හොඳේ ඇඟ ඇතුලේ වෙනවා අසාමාන්‍ය දෙයක් එහෙම වුණොත් අසාමාන්‍ය කියන්නේ ඇඟ ඇතුලේ ලේ කැටියක් කිර වෙන අවස්ථා තියෙනවා අපි ක්ලොට් එකක් කියන්නේ ඒක දැන් මොළයට යන නහරයක ක්ලොට් එකක් ඇති වෙනවා ලේ කැටියක් දැන් හිතන්නකො නියමයි නේද? හෘදයෙන් තල්ලු කරනවා. එතනින් එහාට යන්නේ එතන ලේ කැටියක් ඉර වෙලා. හරිද? අන්න හાર્ට් එක තල්ලු කරනවා. දැන් හાર્ට් එකට මාංශي තල්ලු කරනවා ලේ යන්නේ. මොළයට ලේ යන්නේ ඒ පාර. කිරීටක ත්‍රොම්බසිය කියලා අපි ඒකට කියන්නේ. හරිද? ඉතින් මොළේ සෛල වලට නොනවත්වා ඔක්සිජන් ඕනි. හරි ශක්තිය නිපදවන්න නොනවත්වා ග්ලූකෝස් ඕනි. හරිද? ඉතින් ආයුතේ ඒවා ලැබෙන්නේ නැති වුණොත් heart attack එන්න පුළුවන් මොළේ අකර්මණ්‍යතාව වෙන්න පුළුවන් ඇඟ ඇතුලේ ලේ කැටි හිරවීමක් සිද්ධ වුණොත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි කොලෙස්ටරෝල් වගේ ශරීරයේ තියෙන ඕන දෙයක් කොලෙස්ටරෝල් නමුත් වැඩියෙන් ආවොත් හරියට බටයක් කියලා හිතන්නකෝ දැන් ලේ බටේ ඇතුල් තට්ටුවේ පිට ඇතුලේ බදාමි වගේ බැඳෙනවා තෙල් කන කට්ටියට බුදු සරණයි ඔන්න තෙල් ආහාර ගන්න කට්ටියගේ කොලෙස්ටරෝල් ගොඩාරියක් හැදෙනවා. හරි. එතකොට දැන් හෘදයෙන් පොම්ප කරනවා ලේ. අන්න පුතේ ලේ යන්න පොඩ්ඩයි තියෙන්නේ. එමීට යන්න වෙන්නේ.
එමීට යන්න බෑ හදවතෙන් තල්ලු කරනවා එයා දන්නේ නේද මෙහෙ બ્લોක් කියලා අන්න මයි පුතේ බට පැලෙනවා ඇතුලේ බට පැලුනොත් ඉතින් රුධිර කැටි ඇති වෙන්න පුළුවන් නේද එයා දන්නේ නැහැ නෙමෙයි කොහෙද තුවාල වෙන්නේ කියලා එයා બ્લોක් කරනවා අන්න ඒ වගේ වෙලාවට මරණීය තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඉතින් රුධිර කැටි ගැසීම අපිට ප්‍රයෝජනවත් නේද එළියට රුධිරය වහනය කරද්දී කැටි ගැසීම වෙන්න ඕනේ ඒක පාලනය කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඟේ කැල්සියම් තියෙන්න ඕනේ මම ඔයාට පුතේ ඔතනදිම කියලා දෙන්නම් මේ රුධිර කැටි ගැසීම පාලනය කරන විටමින් එකකුත් තියෙනවා ඒ විටමින් එකක් තියෙන්න ඕනේ khනිජ ලවණයක් තියෙන්න ඕනේ විටමින් එකක් තියෙන්න ඕනේ khනිජ ලවණේ දැන් ඔයා දන්නවා කැල්සියම් විටමින් එකක් මම මෙතනදිම කියනවා විටමින් K විටමින් K හරිද විටමින් K මතක තියාගන්න රුධිර කැටි ගැසීමට අපිට අවශ්‍ය වෙන විටමිනය විටමින් K පොටෑසියම් නෙමෙයි මේ හොඳේ ලිව්වේ විටමින් K එහෙනම් කැල්සියම් සහ ওই දෙකම එකට අහපු ප්‍රශ්න තියෙනවා khනිජ ලවණය සහ විටමිනය පිළිවෙලින් නැත්තේ රුධිර කැටි ගැසීමට දායක වන එතකොට khනිජ ලවණය කැල්සියම් විටමින් එක විටමින් K පැහැදිලිද ඔන්න පුතේ කැල්සියම්ගේ කාර්යභාර වලින් දෙකක් කිව්වා අස්ථිවල තියෙනවා එන්න අනිත් අවස්ථාව දැන් බොහෝ කට්ටිය හැමෝම නේද ස්නායු පද්ධතියත් එක්ක හරියට සම්බන්ධයි පැහැදිලිද මැග්නීසියම් තියෙනවා සෝඩියම්ලා පොටෑසියම්ලා කැල්සියම්ලා මේ ඔක්කොම ස්නායු පද්ධතිය ආවේග සම්ප්‍රේෂණයට ලොකු සපෝට් එකක් දෙනවා පැහැදිලිද අන්න මයි පුතේ නා ස්නායු මනා ක්‍රියාකාරීත්වයෙන් තියාගන්න අපිට කැල්සියම් ඕන වෙනවා අනිත් ඒවා මේ කැල්සියම් වල ප්‍රධාන තව කාර්යභාරයක් කිරිවල කැල්සියම් තියෙනවා කියනවා නේද ඔය කිරි ආහාරයට ගන්නවා නම් කිරිවල සංඝටකයක් ඒ වගේම විටමින් B අවශෝෂණය කරන්න අපේ ඇඟට කැල්සියම් අපේ ඇඟේ තියෙන්න ඕන. ඉතින් ඔන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාට ටිකක් මහන්සි වෙන්න වෙනවා පාඩම් කරන්න මේ වගු. අද විභාගයට කලින් අනිවාර්යෙන් බලන්න කැල්සියම්ගේ කාර්යභාරය, කැල්සියම් ඌනතා ලක්ෂණ මොනවද කියලා. ඔන්න පුතේ කැල්සියම් අඩු වුණොත් ඔයාගේ ඇඟේ ඇති වෙන්න පුළුවන් දේවල් දත් සහ අස්ථි දුර්වල වෙනවා. ඇයි ප්‍රධාන සංඝටකයක් කැල්සියම් නේද? දත් අස්ථි වල වර්ධන ඌනතා ඇති වෙනවා. ඔයාගේ ඇඟ හරියට වර්ධනය වෙන්නේ නැහැ. ඒවා ලක්ෂණයක්. වැඩි හිටියන්ගේ අස්ථි බිඳී යන මේ රෝගී වලට ඇවිල්ලා තියෙනවා ටීබී එකේ යනවා. එක එක කිරිපිටිත් එක්ක ඇඩ් වලට යනවා. ඔස්ටියෝපොරෝසිස් නේද? අස්ථි බිඳී යාමේ රෝගය. ඉතින් කැල්සියම් ඔයාගේ ආහාර වලට එක් කරගන්න ඕනේ. මේ දවස්වල දැන් මේ වැඩි ඒ දාන ඇඩ් පිටේ වැරදි ටීවී එකේ. මේ දවස්වල ඇන්ලින් බීලා හරියන්නේ නැහැ. වැඩි හිටි කෙනෙක් දැන් ඇන්ලින් බීලා හරියන්නේ නැහැ. නේද? ඊට වැඩි ඉතින් ඔය ඒවා බොරු කතා. ඇන්ලින් වල ඇන්ලින් කියන එකේ කිරිවල කැල්සියම් තියෙනවා තමයි. නමුත් ඊට වඩා අපි වැඩි හිටි අවස්ථාවේ ඒ වගේ කිරි අවශ්‍යතාවයක් නෙමේ තියෙන්නේ මේ කාලේ. ඔන්න ඔයා වැඩි හිටියෙක් බවට පත් වෙන කලින් ඔයාගේ ශරීරයට හොඳට කැල්සියම් තියාගන්න. ඔයා මොනවද ගන්න ඕන? නේද? කටුසහිත හීන් මාළු අපේ ආහාර වේලේ තියෙන්න ඕන. කැල්සියම් තියෙනවා කතුරු මුරුංගාවල. බලනවා කනවද කියලා. බණ්ඩක්කවල වැඩියෙන් තියෙනවා පුතේ බණ්ඩක්කවල. හරිද? එතකොට පොඩි මාළු දන්නවනේ හාල් මැස්සෝ හුරුල්ලෝ නේද? ඒ වගේ යන්න හරි. වැඩියමත් හොදක් නැහැ. නමුත් අපේ ශරීරයට කැල්සියම් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් කිරි බීලා ඇන්ලින් බීලා නේද? ඔස්ටියෝපොරෝසිස් වරක්ව ගන්න බෑ. ඔයාගේ අම්මටයි ආච්චි අම්මට සීයාට වැඩක් නැහැ දැන් දීලා. ඒගොල්ලෝ පෙර ආහාරයට අරගෙන තිබුණා නම් එයාලට ඔය අස්ථි බිඳී යාමේ රෝගයට ගොදුරු වෙන්න ඕනේ නැහැ. ඒ නිසා තරුණ කාලේ තමයි හොඳට කිරි බොන්න ඕනේ. ඊළඟට තරුණ කාලේ තමයි කැල්සියම් බහුල ආහාර ගන්න ඕනේ. ඔයා දැනුත් ගන්න දැන් ළමයිනේ නේද? තව ඉස්සරහට එනකොට තමයි අපේ මේ අස්ථි ගෙවෙන්නේ. අස්ථි බිඳී යාමේ ලෙඩ. ඒකට ඒ ආහාර රටාව ආවම ඔයාගේ මේ අස්ථි බිඳී යාමක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. බලන්න තේරෙනා මොනවද පුරවන්න තියෙන කැල්සියම් ගැන? අම්මෝ කාර්යභාරය ලියන්න තියෙන්නේ නේද? අපි එක එක ලියමු ටක් ගාලා. පළවෙනි එක ලියන්න
දත්හා අස්ති වර්ධනයට කෙටියෙන් ලියමු. දත්හා අස්ති වර්ධනයට දත්හා අස්ති වර්ධනයට මාරු කර කර ලියන්න. දත්හා අස්ති වර්ධනයට දෙක මේක රුධිරය කැටි ගැසීමේදී වැදගත් වේ. රුධිරය හරිද පුතේ? දෙවැනි එක ලියන්න රුධිරය කැටි ගැසීමේදී. තුන්වෙනි එක ස්නායු වල නෑ නම්බර් එක මාරු කරන්න මොකක්ද ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට දැන් හයිලා මිතන දැන් හයිනේ ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට ඊළඟට පුතේ කිරිවල සංඝටකයකි මොකද්ද මේ? කිරිවල සංඝටකයකි බෝඩ් එකේ පේන්නේ නැද්ද? අන්තිම එක විටමින් B අවශෝෂණයට ආයි කියන මුල ඉඳන් බලන්න. දත්හා අස්ති වර්ධනයට හරිද බලන්න. තුන පාඩම් කරාම මොකද? දෙක රුධිරය කැටි ගැසීමේදී වැදගත් වේ. හරි. තුන ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට. හතර කිරිවල සංඝටකයකි. පහ විටමින් B අවශෝෂණයට. උතේ අර ඌනතා ලක්ෂණ කියන පැත්තේ ඔස්ටියෝපොරෝසිස් වලට හයිලයිට් කරගන්න. ඔස්ටියෝපොරෝසිස් හයිලයිට් කරන්න. පළවෙනි එක හයිලයිට් කරන්න දත්තා අස්ථි දුර්වල වීම. දත්ත අස්ථි නම් කැල්සියම් නේද? ෆොස්ෆරස් කැල්සියම් ඔස්ටියෝපොරෝසිස් කියන්නේ කැල්සියම්. එතකොට ඒවා සම්බන්ධව ඔන්න මතක තියාගෙන යන්න. හරි. අපි ඊළඟට කතා කරනවා ෆොස්ෆරස් ගැන. ෆොස්ෆරස් තරු දාලා තියාගන්න. ෆොස්ෆරස් වල දත්ත අස්ථි වල ෆොස්ෆරස් තියෙනවා නේද? දත්ත අස්ථි වල වර්ධනයට අවශ්‍ය වෙනවා. අපි එක එක බලමු. දෙවැනි එක්කෙනා ඔන්න පුතේ අපි තාම කතා කරේ නෑ නේද? හතරවෙනි කාබනික සංඝටකය පාට මතකයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල. ඔන්න බොලේ අලුත් දෙයක් කියන්නේ පුතේ. මේ නියුක්ලෙයික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයක් වෙනවා මියා ෆොස්ෆරස්. හරිද? ෆොස්ෆරස් තියෙන එකම කාබනික සංඝටකය තමයි මයි පුතේ DNA RNA. DNA RNA කියන්නේ නියුක්ලික් අම්ල. හරිද? කොතනද තියෙන්නේ නේද? තාම නියුක්ලික් අම්ල ඉතින් කතා කරේ නෑනේ මම. ඔන්න පොඩ්ඩක් ගත්තා DNA අණුවක්. මේ වගේ පුතේ පඩි පෙලක් වගේ කැරකිලා යන දාම දෙකක් තියෙන්නේ. මේ දාම දෙක තමයි මේ කැරකිච්ච රූපේ. මේක තමයි ස්ට්‍රක්චර්ඩ් එක. මේක ඔයාට උගන්වන්න මේ විදිහට ලෙහා ගත්තා දෙකට. මේකේ මේවා තියෙන්නේ එතකොට මේ න්‍යෂ්ටිය හොඳ
DNA තියෙන්නේ න්‍යෂ්ටියේ. පැහැදිලිද? උතේ ප්‍රවේණික තොරතුරු තමයි අපේ මේ DNA RNA වල ගබඩා කරලා තියෙන්නේ. ඔයාගේ ඔක්කොම මම ඊයේ දරුවන්ට කිව්වා නේද ප්‍රෝටීන් කරද්දි සියලුම නියුක්ලික් අම්ලවල ඔයාගේ ප්‍රවේණික වාගේ මේ පරම්පරාවේ ඔක්කොම ලක්ෂණ පැටි කිරියම තියෙන්නේ මේ DNA වල. ඔයාගේ හැමේ පැහැය, ඔයාගේ කොණ්ඩේ පැහැය, ඔයාගේ අම්මගේ කොණ්ඩේ පැහැය, අරවා මේවා ඔයාගේ සෛලවලක් තියෙනවා. එතනින් වැදගත්ම හොඳම ලක්ෂණය තමයි ඔයාට තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මම ඒ වගේ නම් පස්සේ කතා කරනවා. මේ තියෙන්නේ මේ ඕට්ටක් නෙමෙයි. ඒ තියෙන්නේ භස්මයක්. හරිද? මම දැන් මේක කතා කරලා නැති නිසා ඔයාලට පොඩි අවුලක් යනවා. ඒ නිසා මම වැඩි කියන්නේ නැතුව ඉන්නවා. මේකේ තියෙනවා පුතේ ෆොස්ෆේට් කාණ්ඩය කියලා එකක්. PO4 තුන රින කියලා අපි කියන්නේ ෆොස්ෆේට්. ෆොස්ෆරස් තියෙනවායි කියන්නේ. ෆොස්ෆරස් තියෙනවා. හරිද? එච්චර ඒක මම මේ නියුක්ලික් අම්ල කතා කරද්දී ඔයාලට වැඩි පැහැදිලි කරන්න දැන් වැඩි තේරෙන්නේ නේද? එහෙනම් දැනට මතක තියාගන්න නියුක්ලික් අම්ලවල සංඝටකයක් විදියට රුධිර කැටි ගැසීමේදී මොනවා යන්නේ? කැටි ගැසීම කරලා ඉවරයිනේ දැන්. උදව් වන විටමින් එක මොකක්ද ටීචර්? K මම කිව්වනේ විටමින් K. හරිද? ඉතින් මම මේ DNA RNA වල ෆොස්ෆරස් තියෙනවා සංඝටක මූලද්‍රව්‍යයක් විදියට. මේකේ තියෙන්නේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, ඔන්න ෆොස්ෆරස් තියෙනවා. වැඩිම මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන කාබනික සංයෝගය තමයි අපි අවසානයේට කතා කරන නියුක්ලික් අම්ල. හරි දැනට කාබෝහයිඩ්‍රේටයි ප්‍රෝටීනයිනි කතා කරලා ඉවර කරලා තියෙන්නේ. නේද? කාබෝහයිඩ්‍රේට් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. අපි ප්‍රෝටීන වල ඒවා ඊයේ දවසේ දරුවෝ දන්නවා. නේද? මොනවද සංඝටක මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. ඔව්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තියෙනවා ප්‍රෝටීන් වල. ඒ නියුක්ලික් අම්ල වෙනකොට පීත් තියෙනවා. හරිද? පීත් තියෙනවා. අපි මේක පාඩම් කරන විදියකුත් තියෙනවා. මම නියුක්ලික් අම්ල කතා කරද්දී වාට එක පැහැදිලි කරලා දෙන්නම්. හරිද? right. ඔන්න මයිතේ ෆොස්ෆරස්ගේ තවත් කාර්යභාරයන් කීපයක්. කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවෘත්තියේදී වැදගත් වෙනවා. වැඩි මතක තියාගන්න ඕනේ ඒවා හොඳේ. පේශිවල ස්නායුවල ශක්තිය ක්ෂණිකව මුදා හැරීමට ෆොස්ෆරස් අවශ්‍ය වෙලා තියෙනවා. ඒවා වැඩි ලියන්නේ නැහැ. ඔයා නිකමෙට නිකම් මතක තියාගත්තාම ඇති. අපි ලියමු එනම් පුතේ ඒ ටික දාලා තියෙනවා කාර්යභාරය. ඒකේ පළවෙනි එක highlight කරන්න, දෙවෙනි එක highlight කරන්න. 3 4 dot වල තියෙන ඒවා ඕනේ නැහැ. මේ දෙක ඕනේ නැහැ. ෆොස්ෆරස් ඌනතා ලක්ෂණ. ෆොස්ෆරස් ඌනතා ලක්ෂණ හරිද? කාර්යභාරයේ දත්තා අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වේ කියන එක highlight කරන්න. නියුක්ලික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයක කියන එක highlight කරන්න. ෆොස්ෆරස් තියෙනවා. උතේ මොනවද ඌනතා ලක්ෂණ තමයි අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩෙනවා. මේ අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරොසිස්ම තමයි ඒකත්. හරිද? එකපාරට දැන් නිකන් වා හිතන්නකො පුතේ සමහර මිනිස්සු ඉන්නවා පොඩ්ඩක් බිමට වැටිච්ච ගමන් ඇටයක් පුපුරනවා. ගහකින් පොඩ්ඩක් බිමට පැන්න ගමන් කකුලේ චොරොස් ගාලා ඇට කැඩෙනවා. අන්න ඒගොල්ලන්ගේ ඇඟේ ෆොස්ෆරස්, කැල්සියම් මේවා ඌනතා රෝග, ඌනතා ලක්ෂණ අඩුයි ඒවා නේද? ඒකයි ඒ චරබර ගාලා කැඩෙන්නේ. අපි ලියමු එනම් අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම සිදුවේ. මේක ලියා ගන්න. ෆොස්ෆරස් ඌනතා ලක්ෂණේ අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම සිදුවේ. හරි. ඔන්න පුතේ සත්තුන්ගේ ඇඟවල් වල තියෙන තවත් ඛනිජ ලවණ දෙකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි ඉතාම වැදගත් තවත් ඛනිජ ලවණයක් යකඩ. යකඩ. right. හොඳට අහන් ඉන්න. මේවා කෙටි ප්‍රශ්න. ඔයාගේ විභාගයේ තීරණාත්මකයි බහුවරණ නේද? ඇයි ලකුණු දෙකක් නේ. ඔයාගේ පුතේ ලකුණු 74යි කියන්නේ B එකක්. එක කෙටි ප්‍රශ්නකින් වාට ඒකක් ගන්න පුළුවන්. 74 75 76 කරගන්න බහුවරණයක් වැදගත් වෙනවා. හරිද? ඒ නිසා
මේ පාඩමේ බොහෝ තැන් බහුවර්ණ වල එනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. යකඩ පුතේ යකඩ මේ මොනවාද? යකඩ බෝලද මේ තියෙන්නේ? නෑ. මේ තමයි අපේ ඇඟේ තියෙන උළුඳු වඩේ. නේද? උළුඳු වඩේ වගේ නැත්නම් චුට්ටක් එබිලා රතු රුධිර සෛල. හරි. රතු රුධිර සෛල රක්තාණු. පුතේ මේවා න්‍යෂ්ටි නෑ. ශීලපායි රතු රුධිරාණු වල ලක්ෂණයක් තමයි න්‍යෂ්ටි නෑ මේ සෛලවල. හරිද? ඔන්න ඒ ඇයි න්‍යෂ්ටිය නැති කරගෙන හේතුව තමයි ළමයි න්‍යෂ්ටිය තියෙන තැනක අපි හිතමු සෛලයක න්‍යෂ්ටියකට පුතේ ඉඩක් යනවනේ නේ මේ න්‍යෂ්ටිය නම් මේකටත් ඉඩක් යනවනේ මෙයා මොකද කරලා තියෙන්නේ න්‍යෂ්ටිය තියෙන තැන හැමතැනම හිමොග්ලොබින් පුරවගෙන HB හිමොග්ලොබින් පුතේ මේක ප්‍රෝටීනයක් ඊයේ දවසේ දරුවෝ දන්නෝ නේද අපේ රතු රුධිර සෛලවල තියෙන ප්‍රෝටීන වර්ගය තමයි හිමොග්ලොබින්. ඉතින් මයි පුතේ හිමොග්ලොබින් හදන්න නේද? හිමොග්ලොබින් හදන්න අපිට ඕනි ළමයි යකඩ. යකඩ ඕනි. පුතේ හරිද? මේ බලන්න යකඩ Fe දෙක දන කියලා පිළියන. පෙරස් අයන අපේ ඇඟේ තියෙන එහෙම අයන විදියට තියෙන සමහර තැන්වල උතේ මේ යකඩ වලට ග්ලොබින් කියන ප්‍රෝටීන හතරක් බැඳිලා තමයි ඔන්න හිමොග්ලොබින් හදන්නේ. හීම් කියන්නේ පුතේ යකඩ. හීම් කාණ්ඩේ Fe2 ධන. එහෙනම් මේ ග්ලොබින් ප්‍රෝටීන ග්ලොබින් අන්න හිමොග්ලොබින් හැදෙන්නේ ওই විදියට. එහෙනම් ඔයාට පේනවා රතු රුධිර සෛලයක් තුල ප්‍රධාන ඔක්සිජන් පටවගෙන යන වර්ණකය තමයි හිමොග්ලොබින්. එහෙනම් හිමොග්ලොබින් හදන්න නම් ඔයාගේ ආහාරවල ඔයාගේ ඇඟේ පුතේ යකඩ තියෙන්න ඕන. පැහැදිලිද? ප්‍රධාන සංඝටකයක් වෙනවා යකඩ. හිමොග්ලොබින් වල මෙන්න ඊළඟ අවස්ථාව මාංශ පේශි වල ඔක්සිජන් ගබඩා කර ගැනීමට ඔන්න අපිට අවශ්‍ය වෙනවා යකඩ. මාංශ පේශි කියන්නේ දන්නව නේද? ඔය ගෑන් ළමයින්ට වැඩි වඩා ඉතින් කොල්ලොන්ට තමයි නේද? පිරිමියාට කාය වර්ධන ව්‍යායාම වලදී මෙන්න මේ මාංශ පේශි වල ඔක්සිජන් වැඩිපුර ගබඩා කරගන්න. එහෙම නැත්නම් කෙන්ඩ පෙරලෙනවා හරි. ඇයි? ශක්තිය වැඩියෙන් නිපදවන්න කියලා ලැක්ටික් අම්ලය හදා ගන්න. නිර්වායු ශ්වසනය වෙලා. ඒ නිසා පුතේ මාංශ පේශි වල ඔක්සිජන් ගබඩා කරන්න නම් ඔයා හොඳට යකඩ අඩංගු ආහාර කන්න ඕනේ. එහෙම නැත්නම් ඔය ඩිප්ස් ගන්න ඒවා කාය වර්ධන ඒවා නේද? ඕවා කරලා වැඩක් නෑ. ඒවා කරන්න කලින් ඔයා තුළ හොඳ ශක්තිය නිපදවන්න ඔයා හොඳ කෑම කාලා යන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඔයාට ඉතින් 2-3 එක්සර්සයිස් කරනකොට අපෝයි මහන්සි. ඒ පාර කෙන්ඩ පෙරලෙනවා. අන්න ඔයාගේ ඇඟේ යකඩ මදි. පැහැදිලිද? යකඩ මදි. ඒ නිසා මාංශ පේශි වල ඔක්සිජන් ගබඩා කරගන්න පුතේ යකඩ අවශ්‍ය වෙනවා. ඉතින් යකඩ නැති වුණොත් ඇඟේ නේද වෙන තව එකක් තියෙනවා. එන්සයිම සෑදීමේදී සංඝටකයක් ලෙස යකඩ ක්‍රියාත්මක වෙනවා. එන්සයිම හදන්න ඉස්සෙල්ලා තව එක්කෙනෙක් හිටියා නේද? මතකයිද? එන්සයිම හදන්න අපි තව එක්කෙනෙක් කතා කරලා එන්සයිම වලට සෝඩියම් නේද? සෝඩියම් ඔව්. සෝඩියම් අවශ්‍ය වුණා එන්සයිම වල ක්‍රියාකාරීත්වය ඇති කරන්න. මේ කියන්නේ එන්සයිම සෑදීමේදී. අර එන්සයිම හදන්න යකඩ අවශ්‍ය වෙනවා කියන එක. යකඩ නැති වුණොත් ඔන්න ඌනතා ලක්ෂණ ඔන්න ඔයාට තියනවාද කියලා හොඳට බලන්න. ඔන්න බලන්න තියනවාද කියලා. මොකද්ද රක්තහීනතාවය කියන්නේ? ඇඟේ ලේ අඩුකම. ડોක්ටර් කෙනෙක් ගාවට කියනවා ඔන්න මේකගේ ඇඟේ ලේ මදි. බ්ලඩ් ටෙස්ට් එකක් කරාම ඒකේ තියෙනවා පුතේ HB කවුන්ට් එක. හරි හිමොග්ලොබින් කවුන්ට් එක. බලන්න ආගාවර මේ ගෙදර ආච්චි අම්මගේ හරි සීයාගේ ඔයාගේ හරි අම්මගේ තාත්තගේ හරි බ්ලඩ් රිපෝට් එකක් තියෙනවා නම් HP ප්‍රතිශතය ඇති හිමොග්ලොබින් ප්‍රතිශතය ඒක බලන්න කොච්චරක් තියෙන්න ඕනද කියලා බලන්න අම්මා ගාව ඇති ඔයා හම්බ වෙන්න ඉන්නකොට අම්මා අනිවාර්යෙන්ම ඔය වගේ බ්ලඩ් රිපෝට් එකක් දාන්න ඕන. එයාගේ HP එක ටෙස්ට් කරලා ඒකේ දානවා. ඇඟේ ලේ අඩුයි නම් අම්මා ආහාර අරගෙන මදි HP මදි කියනවා. හිමොග්ලොබින් ප්‍රතිශතය මදි කියනවා. අන්න ඒවා කාඩ් වල ලකුණු කරලා ඇති බලන්න අම්මගෙන් පොඩ්ඩක් දැන් ඉල්ලන්න එපා පස්සේ ඉල්ල ගන්න. හරිද? රක්තහීනතාවය අන්න පුතේ නිද්‍රාශීලී බව අයියෝ නිකන් මැරිලා වගේ නිදි වගේ ඉන්න. හරිද? නිද්‍රාශීලී භාවය
ඇඟේ යකඩනේ පණනේ ඉතින් ශක්තියනේ. ඇයි ඔක්සිජන් ගෙනියන්නේ පැසයිල වලට මොලේට. මොලේ කම්මැලි. අනේ ඔන්න නිදාගනින් ඔන්න ඔය කියන්නේ වහන් ඉන්න නැතුව. එහෙම කියලා මොලේ පණිවිඩ වෙනවා. මට පණ නෑ වහන් ඉන්න. නිද්‍රාශීලීභාවය. ඊළඟ ක්‍රියාකාරීත්වය අඩුයි. නේද? දුවන්න, පනින්න, නටන්න, ගයන්න මෙලෝදියක් කරන්න හිතෙන්නේ. ඔය එක තැනකට වෙලා මොකක් හරි කරන්න තමයි හිතෙන්නේ. මුකුත් කරන්න හිතෙන්නේ නෑ. නිකම් මොහේ ඉන්නේ. අන්න නිද්‍රාශීලීභාවයේ ක්‍රියාකාරීත්වය අඩුයි. මානසික සංවර්ධනයේ දුර්වලතාව. ඔයාගේ මනස හරියට වර්ධනය වෙන්නේ නැහැ. ඔයාට හිතන්න බෑ. මම කියනකොටම සමහර කොට පටගාලා හිතලා උත්තරේ කියලා ඉවරයි. නේද? ඒ ඔස්සේ එයා හිතනවා. අන්න මානසික සංවර්ධනය එයාගේ දියුණුයි. නමුත් මනස වැටුණොත් ඒ වැටෙන්න හේතුව ඔයාගේ ඇඟේ පුතේ හිමොග්ලොබින් යකඩ මේවා අඩු වුණොත් යකඩ අඩු වුණොත් ඔන්න මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. පැහැදිලිද? යකඩ අඩංගු ආහාර ඔයා දන්නවා නේද? ඒවා තමයි කන්න ඕනේ ඉතින්. පැහැදිලිනේ නේද? අපි අයඩින් වලට යමු ඉක්මනට. යකඩ වල ඒවට කියලා ලියාගමු. කාර්යභාරය ලියන්න හිමොග්ලොබින් සංශ්ලේෂණයට හිමොග්ලොබින් සෑදීමට කියලා ලියන්න. සංශ්ලේෂණයේ බර වැඩි නම් හිමොග්ලොබින් සෑදීමට වර්ණකය. හිමොග්ලොබින් කියන්නේ වර්ණකයක්. හිමොග්ලොබින් සංශ්ලේෂණයට නැත්නම් සෑදීමට 2 මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කර ගැනීමට මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කර ගැනීමට 3 එන්සයිම සෑදීමට හරි. ඊට පොඩ්ඩක් ආයෙත් කියනවද? හිමොග්ලොබින් සෑදීමට මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කර ගැනීමට එන්සයිම සෑදීමට කෙටියෙන් ඔන්න මම කිව්වේ හොඳේ. හිමොග්ලොබින් සංශ්ලේෂණය නැත්නම් හිමොග්ලොබින් සාදන්න යකඩ ඕනේ. ලේ හැදෙන්නේ යකඩ හොඳට තිබුණොත්. ඇඟේ ලේ නිරන්තරයෙන් අලුත් වෙනවා. ලේ නිරන්තරයෙන් හදන්න නම් ওই රතු ඇට මිදුළු වල තමයි පුතේ අපේ ඇඟේ අස්තිවල රතු ඇට මිදුළු. ඒවා තුල තමයි රතු රුධිර සෛල උපදින්නේ. ඉතින් ඒවා හදන්න යකඩ ඕනේ වාගේ ඇඟේ. හරි නේද? රක්ත හීනතාවයට තරුවක් දාගන්න නැත්නම් හයිලයිට් කරන්න. උණතා ලක්ෂණ, නිද්‍රාශීලීභාවය, ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික සංවර්ධනයේ දුර්වලතාව. අවසානයකට අපි යනවා ඒ තමයි පුතේ අයඩීන්. ඔන්න අයඩීන් ගන්න විදි දන්නවනේ නේද? අයඩීන් ගන්නේ අපි ගොඩක් වෙලාට ලුණු. අයඩීන් අයඩෝසයිඩ් සෝල්ට් නේද? අයඩීන් මිශ්‍රිත ලුණු. හැබැයි ඔයාට මම පොඩි දවස්වලක් කියලා ඇති අයඩීන් අම්මා ඒ ලුණු දාන විදිය අනුව ඔයාට ගොඩක් වෙලාවට අයඩීන් ලැබෙන්නේ නැහැ. මොකද අයඩීන් වාෂ්පශීලී වෙනවා. පොද්ද රත් වෙනකොට ලුණු දාලා තියුනොත් වාෂ්ප වෙලා යනවා. ගොඩක් වෙලාවට පොද්දි උයලා බාලා ඉවර වෙලා ලුණු කුඩු කලවම් කරන්න. එතකොට තමයි වහන්න ඊට පස්සේ එහෙම නැත්තම් අපි ඔක්කොම 3-5 මිරිස් ඔක්කොම දාන අතරේ ලුණුත් දාලම ලිපේ තිබ්බොත් අපේ දරුවන්ට අයඩීන් ලැබෙන්නේ නැහැ. හරිද? මොකටද මේ අයඩීන් ඕනේ? මේ තියෙන පුතේ බෙල්ල ගාව. මෙතන ඇතුලේ ෆොටෝ එකක්. හරිද? මේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ තියෙන ශ්වාසනාලය අපේ ශ්වසන පද්ධතියේ ශ්වාසනාලය මේ ස්වරාලය හටහඬ නිෂ්පාදනය වෙන තැන ඒ අතරේ තියෙන පුතේ තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථිය. හරිද? ඒ තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් කියලා හෝමෝන් එකක් හදනවා. තයිරොක්ස් දෙන්නෙක් හදනවා පුතේ. දැනට තයිරොක්සින් මතක තියාගන්නකො. තයිරොක්සින්. හරි තයිරොක්සින් කියන හෝමෝන් එකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. තයිරොක්සින් ඕනෙමයි. අපේ ඇඟේ සියලුම පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන ලොක්ක තමයි මේ තයිරොක්සින් හෝමෝනේ. පැහැදිලිද? තයිරොක්සින් වැඩි වෙන්නත් හොඳ නෑ ඇඟට. තයිරොක්සින් අඩු වෙන්නත් හොඳ නෑ. හරිද? මේක කරලා ඉවර කරන්න.
හරි 10ට ඉවර කට්ටිය යන්න ඕන නම් මේක ඉවර කළා තමයි පාඩම නවත්තන්න. හරිද? හරියටම ටක්කෙටම 10ට නතර කරන්නයි කියලා එහෙම නීතියක් නැහැ නේද? ඉන්න කට්ටිය ඉන්න බැරි කට්ටිය යන්න. දැන් ওই ගොඩක් ගිහිල්ලා ඉන්නේ නේද? 126ක් හිටිය දැන් ඉන්නේ 94යි. හරි ෂෝ නේද? 10 ළමයින්ද 2022 10 කට්ටියද අනිත් අයද කියලා මම දන්නේ නැහැ ඉතින්. මම පාඩම කරනවා මම එච්චරයි කරන්නේ. ඒකට යාට කවදා හරි දවසක විභාග ප්‍රශ්න පත්‍රයේ වෙලාවට කරු පේන්නේ එක්කෝ මේවා ඉගෙනුවේ නෑනේ කියලා මටයි අපේ අම්මලටයි බණී. ඒතකොට මතක් කළා. නමුත් අපි උගන්වලා තියෙන්නේ. හරි ඔයා ඇවිල්ලා නැහැ පන්තියට එක්ක ඔයා බලලා නැහැ නේද? එතකොට මට ඒවා වදින්නේ නැහැ. පැහැදිලි නේද? එහෙම දෙස් තිබ්බට වදින්නේ නැහැ අපිට මේවා ඉගෙනුවේ නෑනේ. එහෙම කියලා කියනවා ළමයි. උගන්වලා තියෙන්නේ ඇවිල්ලා නැහැ පන්තියට නේද? එහෙම කතන්දරයක් තියෙනවා. පුතේ තයිරොක්සින් නිෂ්පාදනය කරන්න අයඩීන් ඕන. ඔන්න එක තැනක්. තව මොකටද අපට අයඩීන් ඕනේ මෙන්න බලන්න. ඔන්න අයඩීන් නැති වුණොත් ඔයාගේ අපිට දකින්න ලැබෙන ඌනතා ලක්ෂණ ප්‍රධාන වශයෙන් බුද්ධි සංවර්ධනයට බාධා හරියට බුද්ධිය වර්ධනය වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ මම කිව්වේ අයඩීන් ඌනතාවයක් තියෙනවා. මොකද අපිට හරියට අයඩීන් ටික ලැබෙන්නේ නැහැ කොච්චර අම්මා ලුණු කඩෙන් ගෙනාවත් නේද? ලුණු වලින් වැඩියෙන් යන්නේ. අනිත් එහෙම නැත්තම් මුහුදු ආහාර පුතේ. මුහුදු ආහාර. ඒ කියන්නේ ඔය මුහුදු කෑම වර්ග තියෙන සී ෆුඩ්ස් නේද? අන්න ඒවා. ඒ හරහා තමයි අපට අයඩීන් ගොඩක් වෙලාවට යන්නේ. උසයාම සීමා වෙනවා. මගේ මේ ළඟදිත් කවුරු හරි දරුවෙක් ඇහුවා මට කවුද කියලා මතක නැහැ. එයා නංගි අක්කා මිටිලු අක්කා උස යන්නේ නැද්ද? මිනිස්සෙක් උස යන සීමාව වයස ඇහුවා මගේ. මෙතන ඉන්නවද වෙන පන්තියකද දන්නේ නැහැ. ඉතින් මම කිව්වා සාමාන්‍යයෙන් මිනිස්සාගේ උස යාම අවුරුදු 25 වගේ වෙනකන් උස යාමක් තියෙනවා. නමුත් පුතේ එයාගේ තියෙන මේ ඇඟේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා තමයි එහෙම මිටි ස්වභාවයක් එන්නේ. උසයාම සීමා වෙන්න පුළුවන්. ඔයාගේ ඇඟේ අයඩින් හරියට නැත්තම්. ඔයාට ඉගෙන ගන්න හරිය කම්මැලි ගතියක් ඇති වෙන්නේ. බුද්ධි සංවර්ධනය අඩු වෙන්නේ අයඩින් උණතාවයක් තිබුණොත්. ඒතකොට දැන් පැහැදිලි මේ පෝෂණ සංඝටක අනිවාර්යයෙන්ම අපේ ඇඟේ තියෙන්න ඕනේ. අකාබනික සංඝටක නේද? අයඩින් කියන්නේ. අඩි 6කට කිට්ටු වෙන්න තියෙනවා අම්මපා. ඒ කියන්නේ මාර අයඩින් තෝගයක් කාලා තියෙනවා. සමහරවිට ඉතින් ඒවා මේ පරම්පරාවේ ලක්ෂණ වෙන්නත් පුළුවන්. අම්මා තාත්තා උසයි සීයා මාමා උසයි නම් ඔයා උස යන අයඩින් තිබුණත් එකයි නැතත් එකයි නේද? ඒ වගේ මම අඩි 6ක් අම්මේ අඩි 5යි මාරයි. හරි. ඒ පාර උස මැනලා දානවා මට. හරි. අපි ලියමු ටක් ගාලා. කාර්යභාරය හරිනේ පුතේ තරුවක් දාගන්න අයඩින් වලට අයඩින් ගැන එන්න පුළුවන්. ලියන්න බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම මේක ලියාගන්න ටක් ගාලා. උණතා ලක්ෂණ වලට බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම සී අඩි 7ක් උසයිලු. ඒක තමයි. මුණු පුරා අඩි 5ක් 6ක් උස වෙන්නේ නේද? තව උස යාවි වෙනවා 100ට වැඩි. ඉගෙනීමට බැලි බවක් දැක්වීම දෙවෙනි ඩොටේ ලියන්න. ඉගෙනීමට බැරි බවක් උසාවීම. ඔන්න අයඩින් ගැන නම් මතකයි නේද දැන්? තයිරොක්සින් හෝමෝන එක හයිලයිට් කරා. තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය හයිලයිට් කරන්න තියෙයි. ඔළුවේ හයිලයිට් කරලා තියාගන්න මොලේ මොහොතේ. ඔය අයඩින් උමනා වෙනවා තයිරොක්සින් හදන්න එතකොට. තයිරොක්සින් මදි කට්ටියට දැන් වාගේ ගෙවල් වලත් ඇති සමහරවිට තයිරොක්සින් පිටින් ගන්නවා නේද? හේතුව තමයි ඔයගේ කෑම වල මොකක් හරි පොඩි කාලේ ඉඳන් අඩුවක් තිබිලා තියෙන අයඩින් උණතා ලක්ෂණයක්. ඒවා තමයි පසු කාලීනව බලපාන්නේ. පරිදි මුළු දිගටම මැරෙනකම අයඩින් මේ මොනවාද? තයිරොක්සින් ගන්නවා. ඒවා වැඩි වෙන්නත් හොඳ නැහැ, අඩු වෙන්නත් හොඳ නැහැ. තමන් දොස්තර වෙන්න හොඳ නැහැ. දොස්තර කියන විදිහට තමයි තයිරොක්සින් ගන්න. ඒත් එක සෙල්ලම් කරන්න බෑ තයිරොක්සින් එක්ක. බරපතල කෙනෙක් තයිරොක්සින් කියන්නේ අපේ ශරීරය තුල හොඳේ. ඒ නිසා ගෙවල් වල ඉන්න කට්ටිය ඉන්නවා නම් තයිරොක්සින් පෙති ගන්න නියම කරපු වෙලාවට මේවා ගන්න කියන්නේ. හරි නියම කරපු විදියටම. හරි ડોක්ටර් කෙනෙක් ආයි ඊළඟ දවසේ channel එක දාලා එන්න කියන දවසට හරියටම යන්න ඕනේ පුතේ. Tamanට මොන ප්‍රශ්න තිබුණත් අනිවාර්යෙන් යන්න ඕනේ. මොකද ඒ බෙහෙත් ටික ඊළඟ මාසේ ආයි බීලා හරියන්නේ නැහැ. දැන් ලෙඩේ හොඳ වෙලා නම් බෙහෙත් අඩු කරනවා. වැඩි වෙලා නම් බෙහෙත් වැඩි කරනවා.
තමන් ගෙදර දොස්තර වෙලා ඉඳලා හරියන්නේ නැහැ නේ. එතකොට නේද? හරිද? එවැනි දේවල් තුළ ඔයාට තේරෙනවා අම්මා තාත්තා පස්ස ගන්නව නම් සීයාච්චි පස්ස ගන්නව නම් ආයි ડોක්ටර් හම්බෙන්න යන්න. ඔයා තේරුම් කරලා දෙන්න. එහෙම තත්ත්වයක් තියෙන කියලා අපි අනිවාර්යෙන් ඒ වෛද්‍ය උපදෙස් අනුවයි බෙහෙත් අනිවාර්යෙන් ගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ මට කතා කරන්න හම්බ වුණේ අපේ ශරීරවල khනිජ ලවණ ගැන ටික විතරයි. අපි ආයි ඊළඟ දවසක කතා බහ කරමු khනිජ ලවණ වල ශාකවල සිද්ධ වෙන ශාකවල උණතා ලක්ෂණ මොනවද? අයිබෝන් එන සියලු දෙනාටම